කවන්නේ. පොඩි කාලේ මතකද දවස පටන් ගත්ත ඔබට මතක නැතිද? ඔබේ අම්මට තාත්තට මතක ඇති. මොකද්ද? කොළ කැඳ එකක් බීලා, බිලි මල් එකක් බීලා, එළ කිරි එකක් බීලා නැත්නම් වතුර එකක් බීලා තමයි දවස පටන් ගත්තේ. නමුත් අපේ දරුවෝ දවස පටන් ගන්නෙ කොහමද? මේ වස වීදුරුව බීලා. ඒ කියන්නේ මේ කිරිපිටි වීදුරුව බීලා. හරි. උදේට මොනවද අපි කෑවේ? ඔව් උදේට අපි කෑවේ මං කිව්වේ දේශී හීල් බට්ටියක් හරි කෑවනේ. පොල් සම්බල පොතේ හරි කෑවා. මඤ්ඤො කොටයක් කෑවා. නමුත් අපේ දරුවන්ට අපි දෙන්නේ මොනවද? ඔව් විවිධ නම් වලින් තියෙනවා. බර්ගර් බන්, හොට් ඩොග්, පීසා මේ විවිධ නම් වලින් තියෙනවා. නමුත් ඒවා වැඩක් නැහැ. නමුත් අපේ අම්මලා අපිට ගෙනත් දුන්නේ මොනවද? ඉස්සර මම කියන්නේ. ඇයි ඉතින් මගේ චාර්ජරේ නාස්ති යාගේ දේවල් කරන්නේ? තමයි ගෙනත් දුන්නේ. මේ 1000 අද අතර වෙනස මේ. අපේ දරුවන්ට අද අපි ගෙනත් දෙන්නේ මොනවද ඉලට ගියාම? ඕ මේ වගේ දේවල් තමයි ගෙනත් දෙන්නේ. ආදරේ වැඩිකමට මේවා ගෙනත් දෙනවා. අතුරු පසට මොනවද ඉස්සර කෑවේ? කිරි ටිකක් කෑවා, පළතුරු ටිකක් කෑවා. නමුත් දැන් අපි අතුරු පසට මොනවද කන්නේ? සම්පූර්ණ වැරදි දේවල් නේ. දැන් මොනවද කන්නේ? චොක්ලට් කනවා, අයිස්ක්‍රීම් කනවා, මේ දේවල් තමයි අද අතුරු පසට කන්නේ. හරි. මහන්සියට බිව්වේ මොනවද අපි? තිබාකාවන් පස්සේ ඔබ අම්මගෙන් අහන්න තාත්තගෙන් අහන්න මොනවද බිව්වේ? තැඹිලි ගෙඩියක්, කුරුම්බ ගෙඩියක්, වතුර වීදුරුවක් බිව්වේ. නමුත් අපේ දරුවොත් එක්ක අපි අද එළියට ගියන් පස්සේ ඔබ එළියට ගියන් පස්සේ තිබහටම කඩෙන් අරන් මොනවද බොන්නේ? මේ දේවල් බොන්නේ නේ. ඔව් බලන්න වෙනස. ඉස්කෝලේ ඇරලා ඉස්සර ගෙදර ආවේ කොහමද? අහන්න ඔබ අම්මා තාත්තගෙන්. ඔය පයින් ආවේ අහලා පහලා තියෙන නේද? ගෙඩික් කඩාගෙන තමයි බැලුනුත් අහගෙන ආවේ. නමුත් අපේ ළමයි ගිහලා ඉස්කෝලේ යන්නේ මොකේද? එක්ක වෑන් එකේ නැත්නම් තමන්ගේ වාහනයක නැත්නම් බයිසිකල් එකේ ත්‍රී වීල් එකේ ඉස්කෝලේ ඉරලා හවසට අපි මොකද කරන්නේ? ඉස්සර හොඳට දාඩි දානකම් සෙල්ලම් කරා. අම්මා තාත්තගෙන් දැනුම් අහනකම් සෙල්ලම් කරා. නමුත් දැන් ළමයි දවස පුරා කරන සෙල්ලම් දන්නවා මං කියන්න ඕනේ නැහැ. මොනවද? ෆෝන් එක ගන්නවා, ටැබ් එක ගන්නවා, නැත්නම් ලැප්ටොප් එක ගන්නවා. මේ වගේ දේවල් තමයි සෙල්ලම් කරන්නේ. දෙයියන්ගේ පිටෙන් අපිට ලඩක් නැහැ. කවුද මේව කියන්නේ? මෙන්න මේ වයසේ ඉන්න ජෝඩුවා. ඒගොල්ලන්ගේ අතීත ගෙවෙන්නේ මේ විදියට. නමුත් අපේ ළමයින්ට මොකද? පොඩ්ඩ නැත්තම් ලෙඩ වෙනවනේ. උණ හෙම්බිරිස්සාව දූලි ටිකක් යන්න බෑ, පොඩ්ඩක් පොද ගහන්න බෑ. පොඩ්ඩ නැත්තම් ලෙඩ. වයස ගියත් අපිට නම් තාම හොඳට හයිය හක්තිය තියෙනවා. අවුරුදු 100ක් පැනලා මේ 100ට හොඳට කුඹුරේ බැහැලා වැඩ. ඇඟේ හයිය තියෙනවා, ගතේ හයිය, මේ හිතේ හයියක් තියෙනවා. අපේ දරුවන්ට කිසිම දෙයක් කරගන්න බෑ මොකද? හති දානවා. පොඩි දෙයක් කරගන්නත් බෑ. හති දානවා. අපි කෑවේ කලින් කතා කර දෙම තමයි. දේශීය එළවලු තමයි කෑවේ. මේ එදා සහ අද අපිට අද මොකද වෙලා තියෙන්නේ කියන දේ කෙටියෙන් මම කියන්නේ. අපේ දරුවෝ කන්නේ මොනවද? ඔව් අපේ දරුවෝ කන්නේ මං කියවේ පොටැටෝ චිප්ස්, බර්ගර් බන්, පීසා මේවා මැටි ගුලිය මං ඉස්සරහට කතා කරන්න. අපි දෙන කෑම කාලා කවදාද අපේ දරුවන්ට මොකද වෙන්නේ? අධි පෝෂණය, මන්ද පෝෂණය, විටමින් නුගුණතාවය. කවුද මේකට වග කියන්න ඕන? හරි. අපි බලමු ඉස්සරහට කවුද මේකට වග කියන්න ඕන කියලා. හරි. එහෙනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. හරි. බෝන් රෝග ගැන මම මුතින් කියන්න දෙයක් නැහැ. දන්නවා බෝන් රෝග මොනවද කියලා නේ. මම කලින් කතා කරපු ටික මේවා තමයි බෝන් රෝග. බෝන් රෝග කියන මේ වචනේම තියෙනවා. මේක තවත් කෙනෙක්ට බෝ වෙන්නේ නැහැ. හැබැයි බෝ වෙන රෝග වලට වේගෙන් මේ රෝග පැතිරෙනවා. ඔබ දන්නවා දැන් මේ අපි දන්නවා කොරෝනා වසංගත තත්ත්වයේ මේක මියගිය බොහොමයකට මොකද්ද තිබ්බේ? බෝ නොවන රෝගයක් තිබ්බා. ඒ කියන්නේ බෝන රෝග වැඩි වෙන්නත් මේ බෝන රෝග බලපානවා. මොකද දිය වැඩියා, හෘද රෝග, වග්ගෝඩ රෝග තියෙන කෙනෙක් තමයි බොහෝ විට මේ කොරෝනා රෝගයෙන් මිය ගියේ. ඒක නිසා මේක ලංකාවේ නෙවෙයි ලෝකෙම 75% මියන් ප්‍රධාන හේතුවක්. මේකට හේතුව අපේ කටනේ. හොඳට නරකට දෙකට කටමය කියනවනේ. ඒ නිසා අපි කටින් එළියට දාන වචන වගේම කට ඇතුළට දාගන්න දේවල් ගැනත් අපි පරිස්සම් වෙන්න ඕනේ. අපි බලමු කොහොමද අපි මේ දේවල් කරන්න කියලා. හරි. අපි කතා කරමු දිනචර්යාව ගැන. දිනචර්යාව ගැන. ඔව්. මුලින්ම කියන්න ඕන මේ රෝග වළක්ව ගන්න ඔබ නිරෝගී ඉන්න උත්තරේ ආයුර්වේද පැහැදිලිවම තියෙනවා. ඒක නිසා මෙන්න දිනචර්යාව. මොකද්ද? උදේ අවදි වෙන එක රැයට නිින්දට යනකම් අපි කොහොමද දවස ගත කරන්න කියන කාරණේ. හරි. ඔබ බලන්න උදේ අවදි වෙන ඔබ මේ විදියටද? ඔබ උදේ මේ වගේ ප්‍රබෝධයෙන් අවදි වෙනවද? නෑ. ඔබ අවදි වෙන්නේ කොහමද? ඔබ අවදි වෙන්නේ
මේ විදිහට නෙවෙයි මම දන්නවා ඈ කොහොමද අවදි වෙන්නේ කුකුල කෑ ගහනකොට අම්මා කෑ ගහනකොට ඈ ඔබ අවදි වෙන්නේ ගොඩක් කරන අම්මා කෑ ගහනකොට දැන් නැගිටින වරක් වෙලා එක්ක ඉස්කෝලේ යන්න තියෙනවා නැත්නම් මේ කොට හරි යන්න තියෙනවා ඈ ඒ වගේ නැත්නම් එලාම් එක තියාගෙන නැගිටිනවා සමහර එලාම් එක දෙපාර තුන් පාර ඕෆ් කරනවා ඔය විදිහට තමයි නැගිටින්නේ අපි කවදාවත් මේ විදිහට නැගිටිනවද නෑ ඔබ මතක තියාගන්න මෙන්න මේ දේ මොකද අපි අමුතු ජීවියෙක් නෙවෙයි අපි ඇවිල්ලා මේ සතා සිව්පා ගස්කොළ වගේ අපි ඇවිල්ලා සබහා ධර්මයේ ජීවියෙක් එහෙනම් අපි අවදි වෙන්න ඕන කීයටද අපි අවදි වෙන්න ඕන මේ සබහා ධර්මයේ අවදි වෙලාවට මත් තියාගන්න ඔබ උදේ නැගිටිනකොට ගස්වල මල් පිපිලා නැද්ද ගස්වල මල් පිපිලා ඒ වගේම කුරුල්ල කූඩු වලින් කෑම හොයාගෙන යනවා ඒ කියන්නේ මොකද්ද සබහා ධර්මය නිසි වෙලාවට අවදි වෙලා එහෙනම් අපි අවදි වෙන්න ඕන කීයටද අපි මේකට කියනවා බ්‍රහ්ම මුහුර්තය නමක් තියාගන්න ඕනේ නම කොටිය පැටලෙනවානේ ඈ මේකට අපි කියන බ්‍රහ්ම මුහුර්තය කියලා බ්‍රහ්ම මුහුර්තය කියන්නේ මොකද්ද හිරු උදාවට විනාඩි 48කට පෙර තියෙන විනාඩි 48 මෙහෙම කිව්වන් පස්සේ පැටලෙනවා මොකද්ද මේ වෙලාව කියලා ඒකත් අමතක කරන්න ඒකත් අමතක කරන්න මම දල වශයෙන් කියන්නම් ඔබ අවදි වෙන්න ඕනද මේක තියෙනවා 4:24 සිට 5:12 ඒක නැකතක් වගේනේ ඒකත් අමතක කරන්නකො ඔබ අවදි වෙන්න 4:00යි 5යි කාලත් අතර ඔබ අවදි වෙන්න 4:00යි 5යි කාලත් අතර ඇයි මම මේකට අවදි වෙන්න කියන්නේ ඔබ දන්නවා ඔබ හුස්ම ගන්න වාතය නැත්නම් ඔක්සිජන් පිරිසිදුම මේ වෙලාවේ මොකද උදේ වෙලා නැගිටිනකොට පරිසරයේ දූෂණය වෙලා නැහැ ඒ නිසා පිරිසිදුම වාතය තියෙන මේ වෙලාවේ අනිත් එක තමයි අපි දන්න අපේ ඇඟේ හෝමෝන තියෙනනේ ඔබ අහලා ඇති තයිරොක්සින් ඉන්සියුලින් ඇඩ්‍රිනලින් කෝටිසෝල් ඒ වගේම ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් ඒ වගේ හෝමෝන ගණනාවක් අපේ ඇඟේ තියෙනවා මේ හෝමෝන හොඳ මට්ටමේ තියෙන මේ වෙලාවේ මොකද හෝමෝන වැඩි වුණත් ලෙඩක් අඩු වුණත් ලෙඩක්නේ දැන් උදාහරණයක් තයිරොක්සින් වැඩි වුණත් ලෙඩක් තයිරොක්සින් අඩු වුණත් ලෙඩක් ඒ නිසා අපේ ඇඟේ තියෙන හෝමෝන හොඳ මට්ටමේ තියෙන කොයි වෙලාවේද මෙන්න මේ වෙලාවේ ඒ නිසා මේ වෙලාව අදිනක ඒක වැද අනිත් එක මොකද්ද අපේ මානසික ඒකාග්‍රතාවය ඒ කියන්නේ මනස හොඳටම සැහැල්ලුවෙන් තියෙන මොන වෙලාවේද මේ වෙලාවේ ඒ නිසා අපි මේ වෙලාවේ නැගිටිනවා කියන්නේ මුළු දවසම අපිට කම්මැලිකමක් නැතුව දවස ගත කරන්න පුළුවන් ප්‍රබෝධයෙන් ඉන්න රාමනම් බොන්න ඕනේ නැහැ ඒ නිසා ඔබ මේ වෙලාවට අවදි වෙන්න ඔබට දවසම පුළුවන් කිසිම කම්මැලිකමක් නැතුව තමන්ගේ වැඩ ටික කරගෙන යන්න ඔබට මේ අත්දැකීම ඇති ඔබ බලන්න ඔබ උදේ ඔබ මේ දවල් වෙලා නැගිට්ටොත් උදේ 9ට 10ට නැගිට්ට කියන්නකො දවසෙම එකට ෆිට් එකක් නෑ වගේ නේද ඔබට ඒ අත්දැකීම ඇති ඔබ පාන්දර 2ට 3ට නැගිට්ටොත් ඒ දවසම නිදිමතයි නේද ඒ කියන්නේ අපිට අඩු නිින්ද හොඳත් නෑ වැඩි නිින්ද හොඳත් නෑ මත තියාගන්න මම මුලින්ම කිව්වා අපි සබහා ධර්මයේ ජීවියෙක් කියලා ඒ නිසා අපි අවදි වෙන්න ඕන මා මේ කිව් වෙලාවට ඒ කියන්නේ සබහා ධර්මය අවදි වෙන වෙලාවට ඉතින් ඔබ ඒ වෙලාවට නැගිට්ටොත් ඔබට මෙන්න මේ කියන වාසි ටික ලබා ගන්න පුළුවන් ඔබට දවස කිසිම කම්මැලිකමක් නැතුව ඔබේ වැඩ ටික ඉතාමත්ම ප්‍රබෝධයෙන් කරන්න පුළුවන් මම කියන්නේ බොරු නම් ඔබ හෙට ඉඳලා මාසයක් මේකට නැගිටලා බලන්න හැබැයි මේකට ඔබ නැගිටින්න ඕන පැය කීයක නිින්දෙන් පසුවද පැය 6ත් පැය 8ත් අතර නිින්දකින් පසුව තමයි ඔබ වේලාවට අවදි වෙන්න ඕන හරි එහෙනම් හැමෝම හෙට ඉඳලා මේලාවට නැගිටින්න ඕනේ ඒ කියන්නේ පාන්දර 7:00මාරත් 5යි කාලත් අතර ඔබ මාසයක් නැගිටලා අවදි වෙලා බලන්න මේ වෙලාව ඔබ ඇඟට ලොකු වෙනසක් දැනේ. හරි. ඔන්න අපි එහෙනම් උදෙන්ම නැගිට්ටා. ඊළඟට මොකද කරන්නේ? ධර්මවත් නේද? දැන් මම මේ කතා කරන්නේ දිනචර්යාව ඈ. ඒ කියන්නේ උදේ අවදි වෙච්ච ඉඳන් රැ නිින්දට නැගන් ඔබ කොහොමද කරන්නේ? මම කතා කරන්නේ සියලුම දේවල් ප්‍රායෝගික දේවල් විතරයි. කරන්න බැරි කිසිම දෙයක් කතා කරන්නේ නැහැ. මොකද අපි අත්දැකීමෙන් මම ප්‍රජාසත්කන්ධාරක විදියට අපි ලංකා පුරාම වැඩසටහන් කරලා මේ ප්‍රතිලාභ ලබන විශාල පිරිසක් ඉන්නවා. අද ඔවුන්ගේ ජීවිත නිරෝගී වෙලා තියෙනවා. ඔවුන් අපිට තාම කමෙන්ට්ස් අපිට මේ කතා කරලා කියනවා අපි දැන් නිරෝගී කියලා. ඉතින් අත්දැකීම් එක්කයි මේ ඔබට මේ කතා කරන්නේ. මම වග කියනවා ඔබ මේ දිනචර්යාව හරියට ගත කරොත් ඔබ නිරෝගී වෙනවා කියන්නේ. බොරු නම් අපේ රියෝ ක්ලබ් එක කරාම අවතන්න බෑ. මේ ඒක නිසා ඔබ අනිවාර්යයෙන් නිරෝගී වෙනවා. එහෙනම් දත් මදින්නේ මොනවයින්ද? හරි. ඔබ හැමෝම දත් මදිනවනේ. මොනවයින්ද මද ඉස්සර දත් මැද්දේ මොනවයින්ද? ඔබ අහලා ඇති දැහැටි කූරු වලින් දත් මැද්දනේ. දැහැටි කූරු කියන්නේ මොනවද? දැහැටි කූරු කියන්නේ ඔය කොහොඹ ඊට පස්සේ මූණමල් ඕමු වගේ ඖෂධීය ශාක වලින් ගන්න මුලේ කොටසක් හරි නැත්නම් චූටි අත්තක කොටසක්. එක පැත්තක් හොඳට හපනවා අනිත් පැත්ත උල් කර ගන්නවා අර කෙඳි තියෙන පැත්තෙන් දත් ටික මැදලා උල් පැත්තෙන් දත් ආශ්‍රය සුද්ධ කරලා ඒ තමයි දත් මැද්දේ. ඒ දැහැටි කූර ආපහු තියා ගන්නවා ඊට පස්සේ දත් මදින්න නෑ. ඒ දැහැටි කූර අපි විසික් කරනවානේ.
හරි. ඉතින් මම කියන්නේ දැන් දැහැටි කුරුළු දත් මදින්න කියලා නෙවෙයි මම මේ කියන්න උත්සාහ කරන්නේ. හැබැයි ඔබ දැන් දත් මදින්න දන්තා ලේප නැත්නම් ටූත් පේස්ට් වලින් දත් මදිනවා. මේවා තියෙනවනේ පෙන එන එක. මේ පෙන වලින් කිසිම ගුණයක් නැහැ මත තියාගන්න. පෙන වලින් කිසිම ගුණයක් නැහැ. පෙන කියන්නේ SLES කියන රසායනිකයක්. ඒ අර පෙන එන්නේ පොඩි වින්දනයක් ගන්න විතරයි. ඒතකොට පෙන වලින් අපි ආයෙ හිතන පෙන වැඩිගෙන මේ දන්තා ලේප නැත්නම් ටූත් පේස්ට් එක හොඳයි කියලා. ඒක කිසිම මේ ගුණයක් නැහැ මත තියාගන්න. ඒ නිසා ඔබ ඕවට රැවටෙන්න එපා. මේ පෙන එන ඒවට රැවටෙන්න එපා. ඔබට පුළුවන් මා කිව්වේ ඖෂධي දැන් තියෙන වර්තමානයේ දන්ත චූර්ණ නැත්තම් දත් කුඩු තියෙනවා. ඔබට පුළුවන් ඔබේ දැන් ෆාමසිලක් තියෙනවා නැත්තම් ඔබේ ආයුර්වේද උස්සාල වල තියෙනවා නැත්නම් ඔබේ ආයුර්වේද මේ බෙහෙත්ශාලාවල තියෙනවා රෝහල් වල තියෙනවා. හැමතැනම දැන් තියෙනවා ගන්න ඔබට දන්ත ඖෂධීය දන්ත චූර්ණ තියෙනවා. කියන්නේ දත් කුඩු තියෙනවා. නැත්තම් දන්තා ලේප දැන් හදලා තියෙන සමහර සමාගම් වලින්. ඉතින් ඒ නිසා ඔබට පුළුවන් විශ්වාසය තහවුරු කරගෙන ඒ වගේ ඖෂධීය දෙයකින් දත් මදින්න. මොකද දැහැට කුර හැමෝටම යන්න බෑනේ. ඒ නිසා ප්‍රායෝගික වෙන්නත් ඕනනේ. ඉස්සර දත් මැද්දේ මොනවෙන්ද? තව ගල් අඟුරු සහ ලුණු කුඩු වලින්. ඔබ දන්නවද මම දැක්ක ලංකාවෙත් මේ එකක් ලොන්ච් කරලා තියෙනවා. මේ ඕස්ට්‍රේලියාවේ තියෙනවා චාකෝල්. ඒ කියන්නේ ගල් අඟුරු වලින් ටූත් පේස්ට්. මතක තියාගන්න මේ දැන් ටික වෙන්නේ මොකද්ද? වර්තමාන යන ඉතිහාසෙ නැවත සිදුවීමයි කියනවනේ. ඒ කියන්නේ අපි ආපස්සට යනවනේ. අපි දැන් දැනගත්තා මොකද අපි උපරිමයේ ඇවිල්ලා ඉන්නේ. අපි දියවැඩියවන් පිළිකාවෙන් හෘද රෝගෙන් මේ වසංගත වල මිය යනවා. අපිට වැරදිච්ච තැන දැන් අපි අවබෝධ කරන් තියෙන්නේ. ඒ නිසා අපේ අය දැන් යනවා ආපහු අනිත් පැත්තට. ඒ නිසා සියුම්ම කුඩු කරගත් මේ අඟුරු දැන් හොයාගන්න නෑනේ. ගෑස් ලිපේ කොහෙන්ද අඟුරු නේ. ඒ නිසා හරි අපි ඒකත් අයින් කරමුකෝ. ඒ නිසා අපිට පුළුවන් මොකද්ද? දන්ත චූර්ණයකින් දත් මදින්න බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න කමක් නැහැ. හැබැයි ඔබේ ටූත් බ්‍රෂ් එක ඔබ කොච්චර පාවිච්චි කරනවද? මාසයකට වඩා දා පාවිච්චි කරන්න එපා. මොකද වැඩිපුරම ජරාව තියෙන්නේ කොහෙද? ඔබේ කටේ. වැඩිපුරම ජරාව තියෙන්නේ ඔබේ කටේ. ඔබ දවසක් දත් මැද්දොත් ළඟින් යාළුවත් එක්ක කතා කරන්න පුළුවන්. බෑ. ඇයි? වැඩිපුරම බැක්ටීරියා වර්ධනයක් වෙන්නේ බුරුසුවක් ඔබ මාසකට පාවිච්චි කරනවා. මොකද අර දත් බුරුසේ අර මේ විස බීජ තැම්පත් වෙනවා. මොකද දැහැටි පුරන ඉස්සර මැද්ද විසික් කරානේ. ඒ නිසා මොකද අපි පාසල් වල වැඩසටහන් කරනකොට අපි අහඹුලස ළමයින්ට කියනවා මේ දත් බුරුසු අරන් එන්න කියලා. ඒතර අපි දකිනවා මොකද්ද? සමහරුන්ගේ දත් මේ දත් බ්‍රෂේ මිට විතරයි. කෙඳිත් නැහැ. කෙඳි 1 2 ඇති ඒත් මදිනවා. ඒ නිසා ඔබ මේ මාස්කට වඩා ඔබ පාවිච්චි කරන්න එපා. මොකද්ද මේ දත් බුරුසු? ඔබ හොඳට දත් මැදලා හොඳට සෝදලා අර ක්ලිප් එකකින් වහලා තියන්න. නැත්නම් රැට ඇවිල්ලා මොකද වෙන්නේ? රැට ඇවිල්ලා මේ කැරපොත්තෝ ඌණ වෙලා දත් මැදලා යනවා. ඒ නිසා ඔබේ කටේ ඔබේ මුඛ සෞඛ්‍ය ගැන ඔබ මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන. ඒතර ඔබේ ඔය හිනාව හැමදාටම තියාගන්න පුළුවන් වෙනවා. ඉතින් එහෙනම් ඖෂධීය දන්ත චූර්ණයක් ගන්න, දත් බුරුසුවක් ගන්න, නිවැරදිව දත් මදින්න. එතකොට විදුරු මස් දෙවීම, ඉක්මනින් දත් දිරා යෑම, මුඛ දුර්ගන්ධය මේ සියලු දේවල් මේ අනිවාර්යෙන්ම ඉවත් වෙලා යනවා. හරි. එන්නවා දත් මැද්දා. දැන් ඒකත් හරිනේ. උදේ නැගිට්ටා නිවැරදි විදිහට ඔන්න දැන් අපි දත් මැද්ද අර බොරු මේ පෙන එන දන්තාලේ වලට ඔබ අහු වෙන්න එපා. ඒක නේද ගොඩක් දේවල් දින කතා කරන්න. අපි දැනට යති. හරි. මේ තියෙන්නේ ඉස්සර කොහොඹ, කරද, බෝමු, පිල මේ දැහැටි කූරු. සමහරව අහලත් නැතුව ඇති, දැකලත් නැතුව ඇති. නමුත් මෙන්න මේක තමයි ඉස්සර දත් මැද්දේ අපේ අය. මේ දේවල් තමයි දත් මැද්දේ. හරි. ඉතින් මේ ඊළඟ වැදගත් දේ මොකද්ද? ඔව්. අපි හැමෝටම මෙතන ඉන්න විවිධ ආගම් වල ඇති. මම හිතන්නේ හැම ආගමෙම කියලා තියෙන හොඳ දෙයක් නේ. හොඳ පුරවැසි බිහි කරන්න අවශ්‍ය කරන කරුණු කාරණා තමයි සියලුම ආගම් වලින් කියලා දෙන්නේ. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම තමන්ගේ ආගම සිහි කරන්න. ඔබ බෞද්ධයෙක් නම් උදේට අඩු ගානේ හඳුන් කූරක් හරි මල් ටිකක් හරි තියලා මේ ඔබ මේ ආගම සිහි කරන්න. ඔබ කතෝලික, මුස්ලිම් වෙන්න පුළුවන්, හින්දු වෙන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ ආගම සිහි කරනකොට තමන්ගේ අධ්‍යාත්මික පිරිසුදු වෙනවා. මොකද අපිට අවශ්‍ය මොකද්ද? අධ්‍යාත්මින් දියුණු පිරිසක් බිහි කරන්න. නිරෝගීකම කියන්නේ මොකද්ද? සෞඛ්‍ය කියන්නේ මොකද්ද? කායික නිරෝගීතාවය, මානසික, සමාජීය සහ ආධ්‍යාත්මික නිරෝගීතාවය. අද ගොඩක් අය අධ්‍යාත්මේ පිරිහිලා. ඇයි? මේ දුවනවා සල්ලි පස්සේ දුවනවා, විවිධ දේවල් පස්සේ දුවනවා. තමන්ගේ අධ්‍යාත්මේ පිරිහිලා. තමන්ට ආගමක් දහමක් ගැන හිතන්නේවත් නැහැ. නිසා ආගමක් තියෙන මේ හැම දෙයකම. ඒ නිසා තමන්ගේ ආගම ඔබ සිහි කරන්න
මොකද ඒක ඔබ දවසේම ඔබ ආරක්ෂා කරන්න, ඔබ ශක්තිමත් කරන්න, මේ ඔබේ මනස හොඳින් තියාගන්න මේ ආගම කියන එක ඉතා වැදගත්. ඒ නිසා ඔබ ගෙදරින් එළියට බහින්න කලින් අනිවාර්යෙන්ම තමන්ගේ ආගම කුමක් වුවත් කමන්නේ තමන්ගේ ආගම සිහි කරන්න. සිහි කරලා ඔබ දවසේ වැඩ පටන් අරගන්න එළියට බහින්න. එතන ඔබ දවසම ආරක්ෂා වේවි. හරි. අපි එහෙනම් ඊළඟ එකට යමු. වැඩිහිටියන්ට මේ වඳින එක නේද? වැඩිහිටියන්ට වඳින එක ඒක ඉතාමත් වැදගත්. මොකද අද මම දන්නේ පාසල් ළමුන්ගේ මොකද්ද? එළියට යනවා බායි කියාගෙන යනවා. එච්චරයි. මේ එතන එහාට දෙයක් නැහැ. ඔබ මතක තියාගන්න බ්ලෙසිං නැත්නම් ආශිර්වාද කියන එක ඉතාමත් වටිනා දෙයක්. අද ඇමරිකාව පවා මේ ආශිර්වාද ගැන පර්යේෂණ කරනවා. මොකද ඔබ දන්නවා මම හිතන්නේ මෙතන ගොඩක් බෞද්ධය ඇත්තේ මාතුපෝෂ ජාතකයේ දන්නවා මගේ පුතා මතු බුදු වේවා කියලා තමයි ආශිර්වාද කරේ. මොකද අම්මා කෙනෙක්ගේ ආශිර්වාදයේ බුදු වෙන තරම් ශක්තියක් තියෙනවා. ඒ නිසා ඔබ අම්මා තාත්තා නැත්නම් අම්මා තාත්තා සිහි කළා හරි ඔබ ගෙදරින් එළියට බහින්න. මොකද ඔවුන්ගෙන් ලැබෙන ආශිර්වාදේ ඔබ දවසම ඔබ ආරක්ෂා කරනවා. මත තියාගන්න. මොකද අම්මගේ තාත්තගේ තරම් ආශිර්වාදයක් ඔබට වෙන කාගෙන්වත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ආදරණීය දුවන පුතාලා ඇති, වැඩිහිටියා ඇති, ඒ සියලු දෙනාගෙන් ඉල්ලන්නේ ඔබට අම්මා තාත්තා බෝධියේ ගෙදර ඉන්නවා නම් දන ගහලා වැඳලා යන්න. මගේ පුතාට බුදු සරණයි කියලා ඒ ඔළුව අතගාලා කරන ආශිර්වාදේ ඔබ මුළු දවසේම ආරක්ෂා කරනවා. ඒ නිසා ඒ දේවල් මගහරින්න එපා. අපෙන් ගිලිහි යන මේ දේවල්. ඒ නිසා ඔබ වැඩිහිටියන්ට කරු කරන්න පුදෙන්න. ඊට පස්සේ ඉතින් ගුරුවරුන්ට හැම සියලු දෙනාටම වැඩිහිටියන්ට කරු කරන්න පුරුදු වෙන්න. හරි. තෙල් ටිකක් එමත් දාගත්තොත් උලට හොඳයි. ඈ ඔය ඉස්සර ආච්චිට කියන මොකද්ද? පුතේ තෙල් ටිකක් ගාගනින් ඔළුව කර වෙනවා කියලා නේ. මොකද අපේ මර්මස් අපේ ප්‍රධාන ඉන්ද්‍රිය තියෙන්නේ මොලේ නේ. හැමෝටම තියෙනවානේ. හරි. මේ මොලේ කොහෙද තියෙන්නේ? ඔළුවේ නේද? හිස් කබලක් ඇතුලේ ස්කල්ලයක් ඇතුලේ තියෙන්නේ. ඇයි මොලේ මේ හිස් කබලයක් ඇතුලේ දාලා තියෙන්නේ? මොකද මොලේ ඒ තරම් ආරක්ෂා කරන්න ඕනේ. ඒ කියන්නේ හිස් කබලක් ඇතුලේ මේ ලොකු මේ ශක්තිමත් මේ ස්කල්ලයක් ඇතුලේ හිස් කබලක් ඇතුලේ මොලේ දාලා තියෙන්නේ. මොලේ චීස් වගේ. මොකද අපි මේ ඉගෙන ගන්න කාලේ අපි මොලේ කපනවා මේ චීස් වගේ තමයි කැපෙන්නේ. සුදු පාට මේ ඕගන් එකක් විහුවක් මේ ඒ තරම් සියුම් දෙයක්. හැබැයි ඕකෙන් තමයි මුළු ඇඟම අපි පාලනය කරන්නේ. සියලු දේවල් ඕකේ තමයි වෙන්නේ. ඔය පොඩි හරි ඩැමේජ් එකක් වුණොත් මුළු ජීවිතේම ඉවරයි. ඒ නිසා ඒක ආරක්ෂා කරන නිසා මේ හිස් කබල කියන එක ඇතුලේ තව තරල ආවරණයක් යටතේ මේ මොලේ තියෙන්නේ. ඔක බඩේ තිබ්බනම් මොකද වෙන්නේ? බඩේ තිබ්බනම් නේද? ප්‍රශ්නයක් එනවනේ. සමහරු කියනවා ඉඳන් ඉන්නේ මොලේ උඩ කියලා. එහෙමයක් ඉන්නවා. ඒක නිසා මොලේ ආරක්ෂා කරන්න ඕන. මොලේ නිතරම සිසිල්ව තියන්න ඕන. මොලේ වටා තියෙන සුසුමා තරල ආවරණයක් තියෙනවා. ඒ කියන්නේ වැඩි කතා කරන්න යන්නේ නැහැ. මම මේ කතා කරන්නේ තෙල් ගැන. නිසා ඔළුවට තෙල් දාන එකේ වටිනාකම තියෙන මොකද්ද? මොලේ සිසිල් කරනවා. එතන මොලේ බ්‍රේන් ෆන්ක්ෂන් නැත්නම් මොලේ ක්‍රියාකාරීත්වය වැඩි කරනවා. ඉස්සර අපි තෙල් දැම්මේ නිකන් නෙවෙයි. අවුරුද්දකට හිස තෙල් ගෑම කියන චාරිත්‍රය එන්නේ ඔය තියෙන සීල කාරණාත් එක්ක. අයිත ඔබේ කොණ්ඩේ අකලට පැහෙන්නේ නැහැ, අකලට ගැලවෙන්නේ නැහැ. ඔබේ ඇස් හොඳට පේනවා. ඔබේ මූණ මේ කාන්තිමත් තියෙන මේ වගේ වාසි ගොඩක් තියෙනවා. ඔබ උදේට තෙල් පොඩ්ඩක් හරි උට දාන්න. ඔබට සෙම තියෙනවා නම් ඔබට හැම තෙලක්ම හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඔබට පුළුවන් මේ ළඟම ඉන්න සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක් හම්බෙලා ඔබට සුදුසු තෙල මේ හොයාගන්න. ඒ නිසා ඔබට ඔබ ඔළුවට තෙල් දාන්න. එතකොට අනිවාර්යයෙන්ම ඔබේ මොලේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා, මොලේ සිසිල් වෙනවා, ඇස් පෙනීම වැඩි වෙනවා, ශීර්ෂ රෝග අඩු වෙනවා, කියන ඔළුවේ එන ලෙඩ අඩු වෙනවා, කිසිකස් පැසීමක් වලට සහ වැටීම කියන සියලු දේවල් නවතිනවා. හරි. අපි එහෙනම් බලමු මේ ටික පොඩ්ඩක් අපි මේ කරමු. මෙතනින් පටන් ගමු. හරි. ඔබ උදේ නැගිට ගමන් බොන්නේ මොනවද? මම මේ ප්‍රශ්න ටික ඇහුවොත් ඔබ දෙන උත්තරේ මොකක්ද? කිරිපිටි වීදුරුවක්ද? මද උණුසුම් වීදුරුවක්ද? එළකිරි වීදුරුවක්ද? කොළ කැඳ වීදුරුවක්ද? ඔව් මම අත උස්සන්න කිව්වොත් එහෙම මට පේන්නේ නැහැ. අත උස්සන්න කිව්වොත් එහෙම 90%ක්ම මම හිතන අත උස්සන්නේ මොකද්ද? කිරිපිටි වීදුරුවක් බොනවා කියලා නේ. මගේ අත්දැකීම් වලින් අපි දේශන කරනකොට අපි දන්නවා අත උස්සන්න කිව්වොත් 90%ක් විතර අත උස්සන්නේ මේ කිරිපිටි වීදුරුවක් බොනවා කියන එකේ. හරි. කොළ කැඳ වීදුරුවක්. ඔව් මට බයින මොන කොළ කැඳ උදේට නේ වෙලාවක් නැහැ බොන්න. හරි මම ඉස්සරහ අතා කරන්න නේ. වතුර වීදුරුවක්. ඔව් වතුර වීදුරුවක් නම් බොනවා ඇති. හැබැයි කිරිපිටි වීදුරුවක් හැමෝම බොනවනේ. හරි කිරිපිටිට මම කෙටියෙන් කතා කරන හොඳට අහගන්න කිරිපිටි ගැන. ඔබ දන්නවද කිරිපිටි එන්නේ කොහෙන්ද? කිරිපිටි එන්නේ ඔව්. නවසීලන්තයේ, ඩෙන්මාර්ක්, නෙදර්ලන්තයේ, ඕස්ට්‍රේලියා රටවලින් එනවා. ඔබ දන්නවද නවසීලන්තයේ කවුරුවත් කිරිපිටි බොන්නේ නැහැ. නවසීලන්තයේ කවුරුවත් කිරිපිටි බොන්නේ නැහැ.
හැබැයි ෆ්‍රෙෂ් මිල්ක් දියර කිරි බොනවා. කිරි පිටි බොන්නේ නැහැ. ලෝකෙම රටවල් 9 10 කිරි පිටි බොන්නේ. ඔබ දන්නවද ඒගොල්ලෝ කරන වැඩේ? කිරි ගේනවා බවුසර් පිටින් අදාළ කර්මාන්තශාලාවට. ගෙනල්ලා ඒකේ කිරි වල තියෙන ප්‍රෝටීන් ටික අයින් කරනවා. අයින් කරලා වේ ප්‍රෝටීන් ප්‍රොඩක්ට්ස් හදනවා. ඒ කියන්නේ නිෂ්පාදන හදනවා. ඒකේ තියෙන තෙල් යා මේද අරන් චීස් බටර් හදනවා. ඊට පස්සේ මොකක්ද ඉතුරු වෙන්නේ? ඊට පස්සේ ඉතුරු රොඩ්ඩ ඉතුරු වෙන්නේ. ඔය රොඩ්ඩ කුඩු කරලා ඔය විදිහටම අපේ අම්මලාට එවන්නේ නැහැ. අපේ අම්මට ඕන එක හැන්දෙන් කෝප්ප ගණනාවක් හදාගන්න. ඉතින් ඕක ඔය රොඩ්ඩෙන් කරන්න බෑ. ඒ නිසා ඕක උකු වෙන්න විවිධ දේවල් දානවා. තෙල් යා මේද අයින් කරානේ. එහෙනම් මොනවද ඔකට දාන්නේ? කටු පොල් තෙල් නැත්තම් පාම් ඔයිල් දානවා. ඔබ බලන්න ඔබේ කිරිවිටි පැකටේ පිටිපස්සේ පාම් ඔයිල් කියලා සඳහන් කරලා තියෙනවා. කටු පොල් තෙල් දාන අධික පිළිකාකාරකයක් මධ්‍යයා ගන්න. පාම් ඔයිල් කියන්නේ පාම් ඔයිල් දානවා. ඊට පස්සේ ඌරු තෙලුත් දානවා කියලා විවිධ අවස්ථාවල වාර්තා වෙලා තියෙනවා. තව මෙලමයින් කියලා දෙයක් දානවා කියලා වාර්තා වෙලා තියෙනවා. පුවත් වාර්තාවල පවා තියෙනවා. මෙලමයින් කියන්නේ ප්ලාස්ටික් පුඩු හදන රසායනිකයක්, කෙමිකල් එකක්. ප්ලාස්ටික් පුඩු ප්ලාස්ටික් පිටන් හදන රසායනිකයක්. චීන 2004 මගේ මතක නිරෝධන පුංචි දරුවෝ ටිකක් මිය ගියා. තම දරුවෝ ටික වග්ග රෝගීන් බවට පත් වුණා. මොකද ඒ ලදරු කිරිපිටි වර්ගයේ මෙලමයින් ප්‍රමාණය වැඩි වෙලා. විවිධ වාර්තා කලින් කලකට මතුවලා තියෙනවා. ඒ නිසා තනිකර අපිට වෙන්නේ මොකද්ද? කිරි නොවන සුදු පාට කුඩක්මත් තියාගන්න. කිරි නොවන සුදු පාට කුඩක් අපි ළඟට එන්නේ. ඒ නිසා අපි බොන්නේ නියම කිරි නෙවෙයි. නමුත් ඇඩ්වර්ටයිස්මන්ට් දානවා මොලේ හැදෙනවා. තරංග වලින් දිනන්න පුළුවන්. බබා දවසින් දවස වර්ධනය වෙනවා. අම්මගේ ආදරේ තියෙන්නේ ඕකේ. අම්මගේ ආදරේ තියෙන කිරිපිටි පැකට් එකේද? ඒ වගේ අම්මගේ ආදරේ තෑල්ලු කරලා. හොඳම දේ දරුවන්ට කියලා මොකද පෙන්නන්නේ? කිරිපිටි පැකට් එකක්. ඒ චීනයේ මහා දාර්ශනිකයා හොඳම දේ දරුවන්ට කියලා කිව්වේ අධ්‍යාපනයේට. නැත්නම් මේ කිරිපිටි පැකට් එකකට නෙවෙයි. ඒක නිසා මේ වගේ වෙළඳ දැන්වීම් වලින් ඔබ මුලා කළා කිරිපිටි වල මේ නොපෙනෙන ගුණයක් ඔබට පෙන්නනවා. නිසා මතක තියාගන්න අපි කිරිපිටි බීපු જાතියක් නෙවෙයි. අපි ඇවිල්ලා කැඳ බීපු જાතියක්. කැඳ කියන්නේ මොනවද? කොළ කැඳ, හාල් කැඳ, ඕලු කැඳ, බත් කැඳ මේ වගේ කැඳවර ගොඩක් අපි බීලා තියෙනවා. මම ඉස්සරහට කතා කරන්නම්. ඒ නිසා අපි කැඳ බීපු જાතියක් මිසක් අපි මේ කිරිපිටි බීපු જાතියක් නෙවෙයි. ඒ නිසා මේ වගේ සුදු පාට කුඩක් අපිට එවනවා. ඉතින් අපි මේකට ඇබ්බැහි වෙලා ඉවරයි. මොකද ඉස්සර මතකද දන්නේ ඔබේ අහන්න ඔබේ ආච්චිලාගේ සියලගෙන් ඉස්සර පාසල් වලට මේක නොමිලේ දුන්නා. රෝහල් වලට මේක නොමිලේ දුන්නා. ඊට පස්සේ ගම්වල මේක කිරි මිල්ක් සෙන්ටර්ස් කියලා හදලා නොමිලේ දුන්නා. නොමිලේ දීලා දුන්නට පස්සේ මොකද අපි මේකට ඇබ්බැහි වුණා. ඇබ්බැහි වුණාට පස්සේ මොකද කරේ මේක විකුණන්න පටන් ගත්තා. ඔන්න ඔක ඇවුනේ. ඒ නිසා අපි දැන් මේකට ඇබ්බැහි වෙලා ඉවරයි. ඒ නිසා කිරිපිටි හරහාද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අඳුරාගෙන තියෙන අන්තරායන් 21ක් ඇති වෙනවා කියලා. දියවැඩියාව, හෘද රෝග, පිළිකාව, පපේ මේ හතිය කියන ඇදුම කියන දේවල්, ආසාත්මිකතා මේ වගේ ලෙඩ ගණනාවක් කිරිපිටි නිසා ඇති වෙනවා. මම වාක්‍යයෙන් යුතුයම කියන්නේ. ඒ නිසා මේ කිරිපිටි වීදුරුව ඔබ නවත්තන්න. අපි මම මුලින්ම කිව්ව ඔබට මතකද අපි සබහාධර්මයේ ජීවියෙක් කියලා. ඒ කියන්නේ මොකද්ද? අපි ස්වභාවයෙන්ම හැදිච්ච අනිත් සත්තු වගේම ජීවියෙක්. ශීරපයි සත්තු දත්තාට පස්සේ කිරි බොනවද? ඔබේ ගෙදර ඉන්න ලේනා, බල්ලා, පූසා දත්තාට පස්සේ කිරි බොන ඔබ දැකලා තියෙනවද? නෑ නේද? ඇයි මේ දත් ටිකක් දෙන්නේ? දත් ටිකක් දෙන්නේ දැන් කන්න කියන්න. අපි දත් නැති කාලේ කිරි බිව්වේ. අපේ කිරි වල තියෙන ප්‍රෝටීන් උරා ගන්න එන්සයිම් අවුරුදු 4න් පස්සේ අපේ ඇඟේ නෑ. ඒ කියන්නේ මොකද්ද? අපි සබහාධර්ම කියන අවුරුදු 4ක් ඕනනම් කල් දෙන්නම් කිරි බොන්න. ඊට පස්සේ කොච්චර කිරි බිව්වත් මං උරා ගන්න නැහැ කියලා අපේ ඇඟ කියනවානේ. ඒ කියන්නේ අපි බොන මව් කිරි ටික මුල් අවුරුදු 2 3 බොන මව් කිරි ටික මුළු ජීවිත කාලෙම අපිට ඇති. මොකද අපි ශීරපය සත්තු නිසා. ඒ නිසා මත තියාගන්න අපි සබහාධර්මයට අනුකූල වෙන්න. සබහාධර්මයට පිටපැන්නෝ සබහාධර්මයෙන් අනිවාර්යයෙන් අපිට දඬුවම් දෙන්න ඒක නවත්තන්න බෑ. අද ලෝකෙම දන්නේ ඇමරිකාව, බ්‍රසීලිය වගේ රටවල්වල වෙලා තියෙන නේද? ඒ නිසා අපි සබහාධර්මයත් එක්ක ජීවත් වුණොත් මොකද? සබහාධර්ම අපි ආරක්ෂා කරනවා. මතක තියාගන්න දැන් මේ ඇවිල්ලා තියෙන උච්චතම අවස්ථාව ඔබ උගත් අය විදිහට ඔබ දන්නවා ස්වභාවික වර්ණය කියලා දෙයක් වෙනවා. ඒ කියන්නේ උචිත වන්න තියෙන. සබහාධර්මය ඇවිල්ලා සබහාධර්මයත් එක්ක එකට ඉන්න අය ඒ කියන්නේ උචිතයා තෝරාගෙන අනිත් අය ඉවත් කරනවා. අපි ඒකට කියන උචිත වන්න තියෙන ත ස්වභාවික වර්ණය කියලා. ඉතින් අද වෙන්නේ මේකයි. මොකද දියවැඩියා පිළිකා හෘද රෝග වලින් කොටසක් ඉවත් කරනවා. මේ වගේ වසංගත තත්ත්ව ඇවිල්ලා ලෝකයෙන් කොටසක් ඉවත් කරනවා. ස්වභාවික විපත් ඇවිල්ලා ලෝකයෙන් කොටසක් ඉවත් කරනවා. ඉවත් කළා ස්වභාධර්මයත් එක්ක බැඳිලා ඉන්න අය ස්වභාධර්මයට අනුකූලව ජීවත් වෙන අය විතරක් මේ ලෝකෙ ඉතුරු කරනවා. මොකද ඒ પરම්පරාව තමයි මේ විශ්වයේ මේ ලෝකේ ඉස්සරහට ඉන්න ඕන කියන තීරණය ස්වභාධර්මය අරන් තියෙනවා. ඕක ලෝකේ කාලෙන් කාලට වෙලා දෙන නිසා මත් තියාගන්න
බන මම ස්තැනින් සැරේ කියන්නේ ඒකයි ඔබ ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙන්න. ගහට කොළට මලට වැලට හිලට ගඟට දුරට ඔබ ආදරය කරන්න. ඒතර ස්වභාව ධර්ම ඉස්සර ආරක්ෂා කරයි. ඒතර ඔබේ පරම්පරාව ගොඩක් කල ජීවත් වෙයි. ඒ නිසා අපි ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙන්න. ඒ නිසා ඒකයි මම මේ කියන්නේ අපි ශීරපාය සතු බොඩ මවුගුරි ටික මුළු ජීවිත කාලෙම ඇත්ත අපිට අමුතුවෙන් කිරි අවශ්‍ය වෙන්නේ නෑ. ඒ නිසා ඔබ මේ කිරි පිටි එක නවත්තන්න අපිට කිරිලෙන් කිසිම ගුණයක් ලැබෙන්නේ නෑ. මොකද මේ රූපවාහිනී හරහා යන විලන්දෙන්නේ මරා බහුව වෙන්න එපා. පවුලේ 5 දෙනෙක් හිටියොත් කිරිබිර 5ක් ඔබට අඳුනලා දෙන්නේ නැද්ද? මාස 3 මාසයි මාසයි මාස 9 අවුරුද්දේ සිට අවුරුදු 3. කියන්නේ දරුවෝ දෙන්නෙක් හිටියොත් කිරිපිටි වර්ග 2යි. අම්මගේ කොහෙටද? ටීවී එකේ ඔබ දැකලා ඇති ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කරනවා ටිකක් දුරට ජරස් ගාලා කොන්ද ගඩන් වැටෙනවා නේ. ඈ අම්මට කිරිපිටි පැකට් එකක් අඳුනලා දෙනවා. අම්මට එකයි. ඊට තාත්තගේ කොහෙටද? තාත්තගේ බඩට එකයි. ඊට පස්සේ ඔව් ගෙදර වයසක ජෝඩුවක් හිටියොත් වයසක අම්මා තාත්තා කෙනෙක් ආච්චි සීයා කෙනෙක් හිටියොත් එම ඒ දෙන්නටත් එකයි. එතකොට එකම සමාගම එකම පවුලට කිරිපිටි වර්ග 5ක් හඳුන්වලා දෙනවා. එතකොට සමාගමක් විදිහට උඩට යනවා පවුලක් විදිහට පල්ලෙහාට යනවා. ඒ නිසා මේවට ඔබ බුද්ධිමත් ඔබ අහු වෙන්න එපා. ඒ නිසා මතක තියාගන්න මේ කිරිපිටි වීදුරුව දැන් මේ මොහොතේ සිට අයින් කරන්න. අයින් කළා අපිට බොන්න ඕන තරම් දේවල් තියෙනවා. බොන්න ඕන තරම් දේවල් තියෙනවා මම කියන්නම් බොන්න ඉස්සරහට කොච්චර දේවල් අපිට තියෙනවද කියලා. ඒ නිසා අපිව ලෙඩ කරවපු අපි ලෙඩ කරවන මේ කිරිපිටි වීදුරුව වස වීදුරුව අයින් කරලා දාන්න අයින් කරලා අපි බොමු අපේම දේවල් ටිකක් අපි බොමු අපේම දේවල් ටිකක් මේ තියෙන DCD ඔබට මතක ඇති කාලෙක DCD තිබ්බා මොකද ඒ නවුෂන තනබීම් වල DCD කියලා රසායනිකයක් ගහනවා ඒක එලකිරි හරහා මේ දරුවන්ට එනවා දරුවන්ට ඇවිල්ලා දරුවන්ගේ ස්නායු රෝගات ඇති වෙනවා ඈ ඔබට මතකද කාලයක් මේ විලද පොලෙන් මේ DCD දින කිරිපිටි ඉවත් කරත් ඔබට මතක ඇති මීට අවුරුදු ගානකට ඉහත. ඒ නිසා ඇයි බයෙන් මෙච්චර කිරිපිටි බොන්නේ? ඒක නිසා ඉල්ලීමක් කරනවා කිරිපිටි ඔබ ජීවිතෙන් ඉවත් කරන්න. ඔබට එතනම දැනේ ඔබ මාසයක් කිරිපිටි නවත්තව ගමන් ඔබට සෞඛ්‍යයටත් වාසී පර්ස් එකටත් වාසී. මොකද කිරිපිටි පැට්ටක් දැන් ටිකක් ගාන වැඩිනේ. ඒ නිසා ඔබේ සෞඛ්‍යයටයි පර්ස් එකටයි දෙකටම වාසී. මොකද්ද මේ කිරිපිටි වීදුරුව ඔබ නැවැත්තුවොත්. හරි. එහෙනම් කිරිපිටි නැවැත්තුවා. එහෙනම් මොනවද අපි බොන්නේ? හරි. මේ වගේ දර්ශන තියෙනවා මේ වීඩියෝ ක්ලිප් ඔබ දැකලා ඇති. ඒ ගැන මම දැන් කතා කරන්නේ නැහැ. පස්සේ කතා කර වෙලාව තිබ්බොත්. ඊළඟට අපි බොන්නේ මොනවද? වතුර. මතක තියාගන්න වතුර කියන්නේ අපේ පණ වගේ දෙයක්. මේ ලෝක 75ක් තියෙන්නේ මොනවද? ජලය. අපේ ඇඟේ 75ක් තියෙන්නේ මොනවද? ජලය. මේ ශාකවල 75ක් තියෙන්නේ මොනවද? ජලය. මව්කිරි වල 75ක් තියෙන්නේ මොනවද? ජලය. ඒ කියන්නේ අපිට වතුර නැතුව ඉන්න බෑ. කලන්ත හැදුනත් ඉල්ලන්නේ මොකද්ද? අනේ වතුර ටිකක් නේද? වතුර ටිකක් තමයි මූණේ ගාන්නේ, තොලේ ගාන්නේ. මැරෙන මොහොතේ ඉල්ලන්නේ අනේ මට වතුර ටිකක් දෙන්න කියලානේ. ඒ කියන්නේ වතුරේ තරම් අපේ ජීවිතෙත් එක්ක බැඳිලා තියෙනවා. වාසනාවන්තයි අපි මත් තියාගන්න අපිට තාම සල්ලි වලට ගන්න ඕන වෙන්නේ නැහැ වතුර. ස්වභාවයෙන්ම ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වතුර අපි ආරක්ෂා කරගන්න දැනගන්න ඕන. වතුර ආරක්ෂා කරන අපේ වනාන්තර ටික අපේ මේ ටික අපි ආරක්ෂා කරගන්න ඕන නේ. ඒක නම් කතා කරොත් එහෙම තවත් මේ වැඩේ අනිත් පැත්තට හැරෙනවා. ඒ නිසා ඔබේ යුතුයකමක් මොකද්ද? මේ තියෙන සෑම මේ ශාකයක්ම මේ සෑම ගස් කොළන්ම ආරක්ෂා කරන එක ඔබේ යුතුයකම. ඔබ දන්නවා සමහර රටවල් වල මේ තිරස් අතට අඩු ගන්න ගෙදර ඉදිකිරීමක්වත් කරන්න දෙන්නේ නැහැ. ඇයි? තනකොළ ටික කැපෙනවා කියලා. තනකොළ ගහපව ආරක්ෂා කරන රටවල් මේ ලෝකේ තියෙනවා. ඒ නිසා මේ ඔබ දන්නවා ලංකාවේ දැන් තියෙන්න ඕන වනාන්තර ප්‍රමාණයට වඩා අඩුවෙන් තමයි තියෙන්නේ. ඒ නිසා ඔබේ යුතුයකම තමයි මොකද්ද? හෙට උපදින ඔබේ දරුවා වෙනුවෙන් මොකද අපි ආදි මෘදු මිත්‍රන් ආරක්ෂා කර මේ භූමිය මේ වනාන්තර ටික මේ ස්වභාවික සම්පත් ටික ආරක්ෂා කරගන්න එක. හරි. අපි එහෙනම් බලමු වතුර. වතුර ඔබ බිව්වේ තිබහටනේ. නමුත් ඔබ දන්නවද ඔබ තිබහට වුණ වතුර ටිකේ කොච්චර ಗುಣ තියෙනවද කියලා? මේ බලන්න මේකේ ಗುಣ දැක්කම අපිට පේන ඇති ආහාර ජීර්ණයට උපකාර වෙනවා. කියන්නේ මලපද්‍ය නැත්නම් බඩ වේලන ගතිය අඩු කරනවා. ඔළුවේ කැක්කම ඉරුවාරාදී අඩු කරනවා. නිරෝගී සමක් ලබා දෙනවා. ශරීර උෂ්ණත්වය පාලනය කරනවා. මහන්සිය අඩු කරනවා. බර අඩු කරනවා. මුඛ දුර්ගන්ධය අඩු කරනවා. ප්‍රතිශක්තිය වැඩි කරනවා. පිළික ඇතිවීම අවදානම අඩු කරනවා. මොළයේ සෛල වල ක්‍රියාකාරීත්වය ප්‍රශස්ත කරනවා. ඉතින් බලන්න ඔබ තිබහට බිපු වතුර වල කොච්චරනම් ಗುಣ තියෙනවදනේ. ඒ නිසා ඔබ වතුර බොන්න ඕන තිබහට නෙවෙයි මෙන්න මේ ಗುಣ ගැන හිතලා. තිබහ කියන්නේ මොකද්ද? මැසේජ් යන්නේ. ඇඟ කියනවා දැන් වතුර ඇඟේ මදි වෝටර් ලෙවල් එක මදි දැන් බොන්න කියලා සයින් මේ මැසේජ් එකක් දෙන්න පණිවිඩයක් දෙන්නේ. ඒ නිසා ඔබ වතුර බොන්න ඕන තිබහ නොඑන්නයි. මත් තියාගන්න.
ඔබ තිබා එන තිබා තියෙද්දිත් ඔබ ඉවසන් ඉන්නවා කියන වග්ගඩ මොකද අපේ වග්ගඩ දෙක උත්සාහ කරන නිතරම අපේ ලවණ මට්ටම වතුර මට්ටම නියතව තියාගන්න. එහෙම තියාගන්න ගමන් තමයි මොළේට කියන්නේ වතුර බොන්න කියලා මැසේජ් එක දෙන්නේ. අපි ඒකත් ඉවසන් ඉන්න කියන වග්ගඩු තව තවත් අක්‍රිය වෙන්න බලනවා. ඒතර කාලයක් යන වග්ගඩු රෝග ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ වතුර බොන්න ඕන ඔබට තිබා නොවෙන්න. ඒ නිසා අපි දන්න වාහනයක වුණත් මේ හීට් එක වැඩි වෙන්නේ රේඩියේටරේ වතුර අඩු වුණාන් පස්සේනේ. එතකොට සමහරට එන්ජින් එක හානි වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා ඔබට තිබා එන්නේ නැහැ කියන අපි වගේ වෝටර් ලෙවල් එක හරි කියන එක. ඒ නිසා ඔබ දවසට අනිවාර්යයෙන්ම මේ වතුර බීල් ලීටර මේ දෙකක් තුනක්වත් බොන්න ඕන. කෝප වලින් ගත්ත වතුර වීදුරු වලින් ගත්තාම පස්සේ වතුර වීදුරු අඩු ගානේ 12 16 තරක්වත් අනිවාර්යයෙන්ම වතුර බොන්න ඕන. ඒ නිසා ඔබ උදේ නැගිට්ටකම ඕන්න මොකද වතුර වීදුරුව. ගොඩක් හොඳයි මද්ද උණුසුම් වතුර වීදුරක් බොනවා. ඇයි මම මද උණුසුම් වතුර වීදුරක් බොන්න කියන්නේ? මද උණුසුම් වතුර විදිහට බොන්න කියන්නේ වතුර උණුසුම් වෙනකොට වතුර සැහැල්ලු වෙනවා. නැත්නම් වතුර වල තියෙන ඩෙන්සිටි එක අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඇඟේ තියෙන සියුම් සෛල වලට පවා මේ වතුර යනවා. එතකොට සම නිරෝගී වෙනවා. ඔබ දන්නවද ජපානයේ බියුටි තෙරපි, වෝටර් තෙරපි පාවිච්චි කරනවා ලස්සන වෙන්න. දැන් නම් කට්ටිය වතුර බොයි. ඒක ඇත්තටම හැම නිරෝගීමත් තියාගන්න මොකද්ද? වතුර බොන්න ඕන. හැම වියලීම අඩු වෙන්න, ස්කින් එක ග්ලෝ එක කියන්නේ කාන්දේ පැහැපත් බව තියාගන්න. ඒ නිසා වතුර ඉතාමත්ම වැදගත් දෙයක්. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම උදේ නැගිට්ට ගමන් ඔබේ පළමු පානය ඔබ කළ යුත්තේ මොකද්ද? ඔබේ පළමු පානය වතුර වෙන්න ඕන. නැත්නම් ජලය වෙන්න ඕන. ඔබ මද උණුසුම් කරනවා තවත් හොඳයි. හැබැයි මද උණුසුම් වෙන්න කියලා ඇල් වතුරකට උණු වතුර දාන්න එපා. ඒක ඉතාමත්ම වැරදි දෙයක්. ඇයි සමහරු උණු වතුර මේ නිවන්න කියලා ඇල් වතුර දානවා. ඒක කවදාවත් කරන්න එපා. ඔබ දන්නවද බැක්ටීරියා ඝනත්වය සෙල්සියස් 10න් 10ට උෂ්ණත්වය වැඩි කරන්න වැඩි වෙනවා. වැඩි කළා 100ට තමයි විනාශ වෙන්නේ. එතකොට අපි උණු වතුරට ඇල් වතුර දානවා කියන්නේ ඇල් වතුර උෂ්ණත්වය සෙල්සියස් 60ට වගේ ගියනවා. එතකොට බැක්ටීරියා ඝනත්වය වැඩි වෙනවා. ඒ නිසා ඔබ කවදාවත් උණු වතුරකට ඇල් වතුර කවලම් කරන්න එපා. නිවිච්ච උණු වතුරයකට මේ උණු වතුර කවලම් කරන්න කමක් නැහැ. ඒ නිසා එසේ නොකර ඔබ මද උණුසුම් වතුර විදුරක් බොන්න. එතකොට ඔබ දවසම ඔබට හිතා ගන්න බැරි ප්‍රබෝධයක් ලැබේ. ඔබට වැසිකිලි යෑම පහසු වෙනවා, ශරීර ප්‍රබෝධයක් දෙනවා. මේ මා කිව්ව මේ ඔබට මේ තිරේ පේන වාසි ඔක්කොම ලබා ගන්න පුළුවන් වතුර. එහෙනම් මෙච්චර කල් දිබහට බීපු වතුර එක ඔබ දැන් මේ ගැන හිතලා වතුර බොන්න, උදේ පළමු පානය වතුර කරගන්න. ඔබ දිනේ පුරා අඩු ගානේ බෝතල් 3ක් 4ක් නැත්නම් වතුර වීදුරු ඔබ 12 16 අතර අනිවාර්යෙන් පාවිච්චි කරන්න. තව මෙතෙන්දි මම තව දෙයක් කියන්නම්. ඔබ කාපු ගමන් වතුර ගොඩක් බොන්න එපා. අපේ යකන තා වැරද්ද. මොකද කාපු ගමන් බඩ පිරෙන්න වතුර බොනවා. ඒක වැරදි. ඇයි වැරදි කියන්නේ? ඒක වැරදි කියන්නේ ඔබ දන්නවද අපි කියන්නේ මොකද? බඩ ගින්න, කුස ගින්න. ඒ කියන්නේ මොකද්ද? බඩේ ගින්දරක් තියෙනනේ. බඩේ තියෙන ගින්දරක්. ඔබ දන්නවද බුද්ධිමත් ඔබ නිසා මම මේ ටිකක් සමහර ඒවා ටිකක් වැඩිපුර විස්තර කරන්නේ. මේ ඒතර ඔබට තව කාට හරි මේ කියා දෙන්න පුළුවන්නේ. මේ අපේ ඇඟේ ආහාර ජීර්ණ කරන එන්සයිම තියෙනවනේ. මේ එන්සයිම් වැඩ කරන්න යම්කිසි උෂ්ණත්වයක් අවශ්‍යයි. ඒ කියන්නේ ඔප්ටිමල් ටෙම්පරේචර් ප්‍රශස්ත උෂ්ණත්වයක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ උෂ්ණත්වය තුල තමයි මේ එන්සයිම් වැඩ කරලා ආහාර හොඳට ජීර්ණය සිද්ධ කරන්නේ. අපි කාපු ගමන් වතුර ගොඩක් බිව්වොත් මොකද වෙන්නේ? ගින්නි වැලයකට වතුර දැම්මා වගේ අර උෂ්ණත්වය අඩු වෙනවා. ඒතර එන්සයිම් ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. ඒතර ආහාර ජීර්ණයක් වෙන්නේ ආහාර අජීර්ණයක් වෙන්නේ. අන්න ඒකයි කාලා වතුර ගොඩක් බොන්න එපා කියන්නේ. කාලා වතුර අඩු කෝප්පෙන් භාගයක් වගේ බොන්න මේ කාපුට මිශ්‍ර වෙන්න. කාලා පැය කමාරක් විතර ගියාට පස්සේ ඔන්න වතුර ටික බොන්න. එතකොට ආමාශයෙන් ග්‍රහණීය කුඩාන්ත්‍රය මහාන්ත්‍රය කියන තැන්වලට කෑම ටික යනවා. අන්න එතකොට වතුර ටික වැඩිපුර බොන්න. අන්න එතකොට ඇඟට වතුර අවශ්‍යයි මල් නිෂ්පාදනය කරන්න. ඒ නිසා ඔබ කාපු ගමන් වතුර ගොඩක් බොන්න එපා. කන ගමන් වතුර බොන්න එපා. කෑම නැතුව මේව එපා කියලා ඇඩ්වර්ටයිස්මන්ට් දානවා. ඒක කරන්න එපා. මොකද ඔබ කන ගමන් ඒ කරන්නේත් වැරද්දා. මොකද මොකද ඒගොල්ලෝ කරන්න හදන්නේ? ඒ බීම සමාන කරන්නේ අපේ තුන් වේලටම ඒගොල්ලන්ගේ බීම එක විකුණ ගන්න හදන්නේ. ඇයි කෑම නැතුව මේ අපි කොහේ හරි රෙස්ටුරන්ට් එකට හරි නැත්නම් හොටෙල් එකට ගිහිල්ලා අපි කෑමක් කනකොට අපි ළඟ මොකද්ද? අර බෝතලේ නැත්නම් අපිට ඒක නිකන් මදිකමක් වගේනේ. ඒ වගේ රටාවක් හදන්න මේ උත්සාහ කරන්න. ඒ නිසා බුද්ධිමත් ඔබ අවුෙන්න එපා. ඒක නිසා ඔබ කන ගමන් බීම බොන්නත් කන ගමන් වතුර බොන්නත් එපා. එතකොට ඔබ කන එකනුත් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න වතුර බොන්න ඕන ඔය විදියට. ඒ නිසා තව වතුර ගැන ගොඩක් තියෙනවා. මේ ටික දැනගන්නකො. ඒ නිසා නම් ඔබ උදේ නැගිට්ටා වතුර වීදුරක් බිව්වා. වතුර වීදුරක් බීලා ඔබේ දවස
පටන් ගන්න. හරි. ඔන්න එහෙනම් ඔබ මෙච්චර කල් තිබහට බීපු වතුරේගේ මම හිතන්නේ ඔබ දැනගත්තා තව ගොඩක් ಗುಣ තියෙනවා කියන කාරණේ. හරි. අපි එහෙනම් බලමු ඊළඟට. එහෙනම් උදේට අපි බොන්නේ මොනවද? උදේට අපි බොන්නේ මොනවද? උදේට බොන්න කොච්චරනම් දේවල් තියෙනවද ඈ? උදේට බොන්න කොච්චර දේවල් තියෙනවද? කොළ කැඳ තියෙනව නේද? මේ මම මෙහෙමයි. කොළ කැඳ හැමදාම බොන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. කොළ කැඳ හැමදාම බොන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හැබැයි මම දන්නවා ඔබ කාර්ය බහුලයි. උදේට ගෙදර යුද්ධය වගේ. මට බණි ડોක්ටර් නම් කියයි උදේට කොහොමද කොළ කැඳ හදන්නේ කියලා. මම යෝජනා කරනවා නිවාඩු දවසේ හරි දවස් දෙක හරි කොළ කැඳ එකක් බොන්න. මොකද මතක තියාගන්න කොළ කැඳ කියන්නේ සමබල ආහාර වේලා. කොළ කැඳ හදන්න දන්නවද දන්නේ නැහැ. අපිට ඔබේ අම්මගෙන් අහන්න, ඔබේ ආච්චිගෙන් අහන්න. නිවැරදිව කොළ කැඳක් හදාගන්නේ කොහොමද කියලා මතක ගන්න. කොළ ටික දාන්නේ අන්තිමට. කොළ කැඳ රත් කරන්නේ විනාඩියක් දෙකක් වගේ විතරයි. කොළ පාට කොළ කැඳගේ කොළ පාට දැන් මට මේ කොළ කැඳ හදන විදිය කියන්නේ තව වෙලා යනවා. ඒක නිසා කොළ කැඳ කියන්නේ සමබල ආහාරල. මොකද අපි ඔකට දේශීය හාලක් දානවනේ. ගොඩක් හොඳයි දේශීය හාලක්ද කියන රතු කැකුළු හෝ දේශීය හාලක් දාන්න. ඔය හීනටියාල්, සුවඳෑල්, පච්ච පෙරුමාල් ඔය වගේ දේශීය හාලකින් මේ කොළ කැඳ හදන්න. ඒතර හාල් වලින් අපිට කාබෝහයිඩ්‍රේට් ඔය ටික ඔක්කොම ටික ලැබෙනවා. ඊට පස්සේ කොළ වල තියෙන විටමින් ටික. ඊට පස්සේ ඔකට පොල් කිරිත් දානවනේ. ඇයි පොල් කිරි දාන්නේ? ඔබ නිකන් හරි හිතුවද? පොල් කිරි දාන්නේ කාරණා දෙකක් නිසා. එකක් ඔය මේ මේද ද්‍රව්‍ය විටමින් තියෙන කොළවල. විටමින් A, E, D, K කියන මේද ද්‍රව්‍ය විටමින් තියෙන කොළවල. ඒව උරා ගන්න නම් මේ මේදේ තියෙන්න ඕන. ඒකයි පොල් කිරි දාන්නේ. බලන්න අපේ දේශීය ඥානෙ කොච්චර විද්‍යාත්මකද කියලා. ඒ වගේම ඇඟේ තියෙන විස නසන පොල් කිරි වලින්. ඔබ දන්නවා ඉස්සර විසක් පෙවිච්ච ගමන් පොල් කිරිනේ දෙන්නේ. ඒ නිසා කොළ කැඳ කියන්නේ ඊටාමත්ම සමබල ආහාර වේලක් ඔබ උදේට කොළ කැඳයක් බොන්න පුළුවන් නියමයි. ඒක නිසා හැමදාම බැරි වුණත් ඔබ උදේට මේ නිවාඩු දවසේ හරි පවුලේ හැමෝමත් එක්ක කොළ කැඳ බොන්න. කොළ කැඳ විවිධ කොළ කැඳ වර්ග තියෙනවා. මේ ඔබට පහසු කොළ කැඳ වර්ගයක් බොන්න. හරි. එහෙනම් අපි බලමු තව මොනවද බොන්න ඕන. හරි. මේ දවස්වල හොඳම දෙයක් කියන්නම්කො මොකද්ද කියලා. ඔබ වෙලාවක කොත්තමල් ටිකක් බැදලා කුඩු කරගන්න. කොත්තමල් ටිකක් බැදලා කුඩු කරගන්න. කොත්තමල් ටිකක් බැදලා කුඩු කරලා මොකද්ද කරන්නේ? බෝතලයකට දාගන්න. දාගෙන ඔබ උදේට අර තේ කුඩු වලින් තේ හදන්නේ. ඒ වගේ අර කොළ කැඳ මේ කොත්තමල්ලි කුඩු එකෙන් තේ වගේ හදාගෙන අමු ඉඟුරු ටිකක් තල්ලා දාන්න. බලන්න කොච්චර හොඳයිද කියලා. ඔබ මේක බොනොත් අපිට මේක ලේසි පහසුයි. මං කිව්වා මං ඔබට උගන්වන දිනචර්යාව ඔබට ප්‍රායෝගිකව කරන්න පුළුවන් ටිකක් විතරයි මං කියන්නේ. ඒ නිසා කොළ කැඳයක් නිවඩු දවසක බිව්වා හැමදාම පුළුවන් නම් බොන්න. මේ අර වගේ එකක් හදාගත්තන් පස්සේ අපි උදේට හදාගෙන බිව්වා. ඒකෙන් තියෙන වාසි මොනවද? ඔබට සිම් රෝග හැදෙන්නේ නැහැ. ඔබේ ප්‍රතිශක්තිය මේ දවස්වල ඉතා වැදගත් දේ ප්‍රතිශක්තිය. මම අන්තිමට පොඩ්ඩක් කොරෝනා ගැන වෙලාව තිබ්බොත් මම කතා කරන්නම් ප්‍රතිශක්තිය වැඩි කර කියලා ඉන්නවා. ඊට පස්සේ අමිංගුරු දාන නිසා ગેස්ට්‍රයිටිස් එන්නේ නැහැ. මත තියන අමිංගුරු වලට ગેස්ට්‍රයිටිස් අඩු වෙනවා, වියලි ඉංගුරු වලට ગેස්ට්‍රයිටිස් වැඩි වෙනවා. ඔක දෙකක්. ක්‍රියාකාරී දෙකක්. ඉතින් මේ වගේ මේ රෝග ගණනාවක් අඩු වෙන උදේ පීනස තත්ත්වෙ එන්නේ නැහැ. නිසා උදේට ඔබ මේ වගේ පහසු එකක් බොන්න. එතකොට අපිට මේ ලේසියෙන්ම ඔබේ නිරෝගීව තියාගන්න පුළුවන් ඔබේ ශරීරය. තව මොනවද බොන්න පුළුවන්? තව දෙයක් පුළුවන් කුරුඳු කුඩු. කුරුඳු තේ බීලා තියෙනවද? කුරුඳු කියන්නේ ලෝකෙම්ම හොඳම කුරුඳු තියෙන කොහෙද? ලෝකෙම්ම හොඳම කුරුඳු තියෙන්නේ ලංකාවෙම තියාගන්න. මේ ලංකාවේ තියෙන කුරුඳු වෙන ලෝකෙ කොහෙ වැව්වත් ඒ ගුණය ගන්න බෑ. කුරුඳු වල තියෙන ගුණ ඇහුවොත් ඔබ පුදුම වෙයි. ඒ තරම් ගුණ තියෙනවා. මොකද highest antioxidant action ඒ කියන්නේ ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණයක් තියෙනවා. මොකද ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණය කියන්නේ? මෙතන ටිකක් මේ තාරුණ්‍ය නාගත්වයේ නියෝජනය කරන ඉන්න පිරිසක් ඉන්න නිසා මම කෙටියෙන් කියන්නම් අපේ ඇඟේ යම්කිසි මේක මැෂින් එකක්නේ ඒ පරිවෘත්ති ක්‍රියාව තුළ නිදහස් මුක්ත කණ්ඩ ඒ කියන්නේ ෆ්‍රී රෙඩිකල්ස් කියලා දෙයක් නිදහස් වෙනවා. මේක ඉතාමත්ම භයානක දෙයක්. මොකද මේකෙන් තමයි පිළිකාව හදන්නේ, දියවැඩිය හදන්න, වයස හැමරැලි වැටෙන්න, වයසට යන හැම දෙයකටම මේ ෆ්‍රී රෙඩිකල්ස් නේ නිදහස් මුක්ත කණ්ඩ බලපානවා. ඕක උදාසීන කරන දෙයක් අපේ ඇඟේ තිබ්බොත් වටිනව නේද? අන්නේ හැකියාව තියෙනවා මොකද්ද මේ කුරුදු වල. ඒ කියන්නේ අර විස නැත්නම් ෆ්‍රී රෙඩිකල් මේ රෙඩිකල්ස් ඒවා නියුට්‍රලයිස් කරන නැත්නම් උදාසීන කරලා දානවා. ඒ හැකියාව උපරිම තියෙන්නේ මොනවද? මේ කුරුදු වල තියෙනවා. එතකොට පිළික හැදීමේ අවදානම අඩු වෙනවා. දියවැඩියාව මේ පාලනය වෙනවා. කොලෙස්ටරෝල් හැදෙන්නේ නැහැ. මේ හෘදයට හිත කරයි. තව දෙයක් තියෙනවා මොකද්ද? හැබැයි මේ දේ ඇහුවොත් නම් ඔබ බොයි මොකද්ද? වයසට යෑමත් අඩු කරනවා. පොඩක් තරුණයින් නිසා නම් ඒක එච්චර වැදගත් වෙන එකක් නැහැ. මේ වයසට යන එක අඩු කරනවා.
මොකද ගොඩක් යුරෝප මේ රටවල් වල මේක ගොඩක් මේ පාවිච්චි කරන්නේ වයසට යන එක අඩු කරගන්න. රින්කල්ස් ඒ කියන්නේ හැම රැලි වැටීම් පව අඩු කරනවා. ඇයි අර මං කිව්ව ප්‍රබල ප්‍රතිඔක්සිකාර ගුණය නිසා. ඒ නිසා ඔබට පුළුවන් කුරුඳු පොතුරියක් ගෙනලා කුරු කරගන්න පුළුවන්. නැත්නම් සිනමන් ටී තියෙනවා. නැත්නම් සිනමන් පවුඩර් ගෙනල්ලා ගෙදර පුළුවන්. උණු වතුරයකට දාලා තේ වගේ හදාන් බොන්න පුළුවන්. හරි. තව බොන්න පුළුවන් මොනවද? මම මෙතින් දෙන්න කියන්නම්කෝ බොන ටික ඈ. ඔබ පාට ආසයිනේ ඈ. අපි දන්නවා නිල් පාට, රතු පාට, තැඹිලි පාට වගේ පාට ගොඩක් තියෙනවා. අපිට එළියෙන් ගන්න වෙන්නේ કૃතිම වීම තමයි. કૃතිම වීම තමයි එළියෙන් ගන්න වෙන්නේ. ඒක නිසා ඔබට පුළුවන් මොකද්ද මම ඉතාලි ලේසියෙන් මේ පහසුවෙන් හදන්න දෙයක් කියන්නම්. කටරළු මල් ඔබ බීලා තියෙනවා. අද ඩොලර් ලොකු ගානකට ලංකාවෙම රට යවනවා ඈ. කටරළු මල් කියන අපිට අගයක් නැතුණාට. කටරළු මල් වල ගුණ ඇහුවොත් ඒත් පුදුම වෙයි. අයන් වැඩි කරගෙන හිමොග්ලොබින් ඔබේ ඇඟේ අඩුයි නම් ඒ කියන්නේ යකඩ උණතාවයට නැත්නම් රක්ත හීනතාවයට මේ ගොඩක් හොඳයි මොනවද? කටරළු මල්. ඒ නිසා ඒක බොන්න සෙම් රෝග වලට හොඳයි, ප්‍රතිශක්තිය වැඩි කරනවා, කෙස් වලට හොඳයි, ඇස් වලට හොඳයි, හමට හොඳයි. ඒ තරම් ගුණයි කටරළු මල්. කොහොමද හදාගන්නේ? ෂන් එක බීමක්. උණු වතුර එකක් ගන්න, කටරළු මල් පෙති මේ මල් 4-5 දාලා වහලා තියන්න. විනාඩි 2ක් යනකොට මොකද වෙන්නේ? නිල් පාට වෙනවා. ඒක ඕනම් දුඹුරු සීනි චුට්ටක් දාලා බොන්න, නැත්නම් මිවුනට පස්සේ මීපෙන් ටිකක් දාලා බොන්න. ඕක නිල් පාට දම් පාට කරන්න ඕන නම් pH වෙනසක් කරන්න පුළුවන්. මොකද දෙහි පොඩ්ඩක් දාපු ගමන් pH එක වෙනස් වෙන නිසා නිල් පාට දම් පාට වෙනවා. ඉතින් බලන්න කොච්චර ලේසිද කියලා. ඒ තරම් ගුණයි කටුළු මල් කියන එක. බෙහෙත් ගන්න ඕනේ. ගෙදර උනත් ඔයාලට කටුළු පඳුරක් හොවා ගන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ දේශීය පාන ලේසියෙන් හොයා ගන්න පුළුවන්, හදා ගන්න පුළුවන් දේවල් තියෙනවා. සෞඛ්‍ය වාසී අනන්තයි. ඒ නිසා රතු පාට හදන්න පුළුවන් පොකුරද මල් වලින්. කොළ පාට හදන්න ඕන තරම් දේවල් තියෙනවා. වෙරළු තියෙනවා, ඩෙලිකේට් පෙර තියෙනවා, ඕන තරම් දේවල් තියෙනවා. ඒ නිසා මේ કૃතිම පාට වර්ණක නැතුව ස්වභාවික වර්ණක අපි ළඟ ඕන තරම් තියෙනවා හදා ගන්න. ඒ නිසා රතු පාට මේ නිල් පාට ඉන්දියක් හදන්නේ කොහොමද? නිල් පාට කිරිබත් හදන්නේ කොහොමද? මහ ලොකු දෙයක් නෑ. අර කඩොළු වතුරෙන් ওই ටික හදන්නකෝ. එතන නිල් පාට ඉන්දියක් වෙනවා. ඔබේ බබා කන්නේ නැත්තම් මේ කවුරු ගෙදර ආවන් පස්සේ මේ ඩිනර් එකට ඔබ ඉන්දියක් හදනකොට ඔබ හදලා දෙන්නකෝ මේ නිල් පාට ඉන්දියක්ව. රතු පාට ඉන්දියක්ව. ඇයි අර වතුරෙන් මේ මිශ්‍රණය අරලා මේ තම්බන්නකෝ. ඒ පාට එනවනේ. ස්වභාවික පාට. බලන්න කොච්චර අපිට value addition පොඩ්ඩක් හිතන්න. පොඩ්ඩක් හිතුවත් අපිට මේ out of frame thinking නේ. ප්‍රාථමික පිට හිතන්න අපේ දේවල් ඒ වගේ එකතු කරගන්න. ඒ නිසා ඒ තරම් වටින දේවල් තියෙනවා. එහෙනම් බලන්න දැන් කිරිපිට වීදුරුව නවත්තලා ඔබට කොච්චර දේවල් උදේට බොන්න තියෙනවද? මේ දේවල් බොන ඔබ නිරෝගී වෙන්නේ නැද්ද? ඔබ අනිවාර්යෙන් නිරෝගී වෙනවා. ඔබට දියවැඩිය ඔබ යම්කිසි රෝගෙන් දැන් පෙළෙනවා නම් ඔබ දියවැඩියා රෝගෙන් පෙළෙනවා නම් ඔබ ગેස්ට්‍රයිටිස් රෝගෙන් පෙළෙනවා නම් ඔබ හෘද රෝගෙන් පෙළෙනවා නම් ඒවත් අඩු වෙන්න මේ උදව් වෙන්නේ නැද්ද? උදව් වෙනවා. එහෙනම් ඔබ මෙතෙක් වැරද්ද අත්හරින්න. ඒ වහ විදුර වයින් කරලා මේ දේවල් බොන්න. හරි. එහෙනම් තාම උදේ වරුව මේ නිසා ඔන්න අපි උදේ බ්‍රහ්ම මුහුර්තයෙන් නැගිට්ටා. දාත් මැද්දා, වතුර වීදුරක් බිව්වා, ආගම සීකරා. අපි වහ විදුර වෙනුවට මේ වතුර වීදුරක් බිව්වා, බීලා වහ විදුර වෙනුවට දැන් මම බොන්න ගොඩක් දේවල් කිව්වා. හරි. අපි එහෙනම් යමු ඊළඟ එකට. අපි යමු ඊළඟට. හරි. ඔව් මේ මොනවද? ඔබ උදේට කන්නේ මොනවද? ඔබ උදේට කන්නේ මොනවද? ගේ ළඟට වෙන නිසා හරි පහසුයි, ලේසි. මේ දරුවගේ කැම්ප් එකකට දාලා යවනවා. ඔබ දන්නවද පව් මේ අපේ අහිංසක දරුවෝ ටික. ඇයි? වැටිටි ඔබ මෙතන අහගෙන ඉන්නව නම් ඔබ ජීවිතේ භාගයක් වහ කාලේ ඉවර වෙන්න පුළුවන්. නමුත් මේ පුංචි පැලවලට වහ දාන්න එපා. අම්මලා ඉන්නනම් මම මේ අම්මලාට කියන්නේ මේ ඉතාමත් ආදරෙන් ඉල්ලන ආයාචනයක්. මොකද්ද? මේ දරුවන්ට මේ 6-4 උදේ දරුවන්ට වහ දාන්න එපා. මොකද අපි ජීවිතේ ඔබ සමහරට භාගයක් වහ කාලේ ඉවරයි. අපිත් යම් අපේ ගෙවල් වලින් අපිට වහ අඩුවෙන් දුන්නේ නොදන්නක් මට ඉස්සර කිරිපිට දුන්නා. නමුත් අපි යම්කිසි විශ්වවිද්‍යාල අධ්‍යාපන ලැබලා අවබෝධයක් ගන්නකොට අපි ඒවා ඉවත් කරා. ඒ නිසා මේ පාම් පිටි කියන්නේ පාම් පිටි කවුද අපිට පුරුදු කරේ? 1505 ලංකාවට කවුද ආවේ? පෘතුගීසින්නේ. පෘතුගීසි ලංකාවට ඇවිල්ලා අපිට පුරුදු කරා පාන් කන්න. ඒක තාම කනවා. කිඹුල මැටගිල්ල වගේ තමයි. ඇයි? පාන් කෑම පස්සේ බඩ පුරලා දානවා. උගුරට එනවා. ඇඟට ශක්තියක් නැහැ. පාම් පිටි මම ඉතා වගකීමෙන් කියන්නේ පාම් පිටි අපිට හම්බෙන්නේ දියවැඩියාව, තරබාරු බව, ગેස්ට්‍රයිටිස්, ආසාත්මික රෝග, ආහාර ජීර්ණපති රෝග. ඔන්න ඔච්චර හම්බෙන්නේ. ඊට වඩා එහා දෙයක් හම්බෙන්න පුළුවන් නම් කරලා කියන්න. ඊට වඩා මුකුත් ලැබෙන්නේ නැහැ. විවිධ නම් වලින් තියෙනවා. විවිධ නම් වලින්, විවිධ හැඩ වලින් මොන නමින් මොන හැඩෙන් තිබ්බත් ඕක ඇතුළේ තියෙන මැටි ගුලියක්. කිසිම ගුණයක් නැති. ඔබ දන්නවා මේවා හදන්නේ තිරුගු වලින්නේ.
තිරුඟු සම්පූර්ණයෙන්ම අපිට මේ තිරුඟේ රොඩ්ඩනේ එන්නේ රිෆයින් වීට්ස් ඒ කියන්නේ නිවුඩ් අයින් කරලා නිවුඩ්ෙන් ඒගොල්ලෝ බිස්කට් හදනවා ඇමරිකන් පිටි පාම් පිටි කියලා රොඩ්ඩ මෙහෙට එවනවා පාම් පිටි ඇමරිකන් පිටි කියලා ඒ රොඩ්ඩ තමයි අපිට විවිධ කෑමානි හදන්නේ ඒක තියෙන මැටි කුලියක් කිසිම කියන්නේ නියුට්‍රිෂන් වැලියු 0 පෝෂණ ගුණය බිඳුවයි ඒ කැලරි ගොඩක් තියෙන පෝෂණ ගුණය බිඳුවයි ඒ නිසා අපිට හම්බෙන්නේ මේ ලෙඩ ටිකක් විතරයි ඒ නිසා ඔබට ලේසි පහසුයි ඔබ ලේසි පහසුයි අහු වෙන්න එපා අද පාසල් ළමුන්ගේ 10%කට දියවැඩියාවක් තියෙනවා ඔබ දන්නවද පාසල් ළමුන්ගේ 10%කට දියවැඩියාවක් තියෙනවා හේතුව වෙයි මේ පාන් පිටි භාවිතේ සහ පැණි බීම් භාවිතේ ඉතින් ඇයි චුට්ටක් හිතන්නේ නැති ඔබ කැමති ඔබේ දරුවා කවද්ද සමාජයේ කවදා හරි උගත් බුද්ධිමත් දරුවෙක් බවට පත් කරන්න මේ උගත බුද්ධිමතා ලෙඩෙක් වුණොත් වැඩක් තියනවද වැඩක් නැහැනේ දැන් මම ලෙඩෙක් වුණා නම් මට මෙතෙන්ට ඇවිල්ලා ඔබට මගේ මේ තියෙන පුංචි දැනුම හරි ඔබට දෙන්න බැරි වුණා නම් මම මගේ උගත්කම වැඩක් තියනවද වැඩක් නැහැනේ ඒක නිසා අපිට අවශ්‍ය වෙන්නේ නිරෝගිමත් උගත් බුද්ධිමත් සමාජයක් බිහි කරන්න මත් තියාගන්න නිරෝගිමත් උගත් ඒ වගේම බුද්ධිමත් වෙන්නත් ඕනේ උගත් උනක දෝන තරම් ඉන්නවනේ උගත්කම කියන්නේ මොකද්ද උගෙන් ගන්න දේ උගත්කම නැත්නම් උකහා ගන්න දේ උගත්කම ඔන්ලයින් ඩිග්‍රී තියෙන උගත්කම ගන්න ලේසි හැබැයි බුද්ධිය ගන්න එහෙම බෑ ඒ නිසා මත තියාගන්න අපිට අවශ්‍ය වෙන්නේ නිරෝගිමත් උගත් වගේම බුද්ධිමත් මේ මිනිස්සු ටිකක් අවශ්‍ය වෙන්නේ මේ රට ලස්සන කරන්න නම් ඒක නිසා මත් තියාගන්න මේ පාම් පිටි කාලා නම් ඒක ලබා ගන්න හම්බෙන්නේ නැහැ නිසා ඔබ චුට්ටක් හිතන්න පාම් පිටි වලින් අපිට ලැබෙන ඕන ටික විතරයි ඒ නිසා මේම දෙයක් තියෙනවා මේ පාම් බනිස් කටර් ෆෝල්ස් පැටිස් කියන පිස්සා කියන නම් වල වැරද්දක් නැහැ ඔබට මේ හදන රෝ මැටීරියල්ස් එක නැත්නම් මේ අමුද්‍රව්‍ය ප්‍රශ්න තියෙන්නේ ඔබට පුළුවන් මොකද්ද මේ තිරුඟු වෙනුවට මොන පාවිච්චි කරන්න හාල් පිටි කුරක්කම් පිටි කොස් ඇට පිටි ඒව පාවිච්චි කළ මේ කියන ඕන කෑමක් හදන්න කිසි ප්‍රශ්නයක් නැහැ එහෙම හදලා ළමයින්ට කන්න දෙන්න ඔබ කන්න මේ ජාතිය ලෙඩ කරවන මේ පාම් පිටි කන්න එපා පව් ඔබේ දරුවෝ ඒ නිසා එහෙම කරන්න එතකොට අපිට නිරෝගී වෙන්න පුළුවන් එහෙනම් මේ ගේ ළඟට ඩෝ ස්ටෙප් concept එක හරි හොඳයි ගේ ළඟට ඇවිල්ලා මේ භාණ්ඩ විකිණීම ඉතින් ඒ නිසා අපි ඒවට අර වගේ වැලියු ඇඩිෂන් එකක් කරලා හොඳ දේවල් ගේ ළඟට ඇවිල්ලා ගන්නවා නම් මිනිස්සු ගනි ඒ නිසා ඔබ පුරුදු වෙන්න මේ දේවල් ප්‍රතික්ෂේප කරන්න ඔබ මේ දේවල් ප්‍රතික්ෂේප කරනකොට මොකද වෙන්නේ එතකොට වෙලෙන්ද බලන්නේ මොකද්ද ඔබ ඉල්ලන දේ ඔබ වෙලෙන්ද දෙන්න උත්සාහ කරනවා එහෙම තමයි ඇති වෙන්නේ මොකද අපිට හැමදේම උඩින් නීති රීති හදලා ප්‍රතිපත්ති හදලා නිකන් බලන් ඉන්න එපා ඒවා ඉතින් කවදා එයිද කියලා අපිට කියන්න බෑ එසා ප්‍රතිපත්ති උඩින් හැදිලා නිකන් ඉන්න එපා බිම් මට්ටමෙන් හොඳ නැද්ද ඔබ අවබෝධ කරගන්න ඔබ ප්‍රතික්ෂේප කරන්න එතකොට විකල්පයකට යන්න වෙනවා මොකද්ද වෙලෙන්දට ඒ නිසා ඔබ ඒ වගේ උත්සාහ කරන එහෙනම් පාම් පිටි කන්න එපා එහෙනම් මොනවද අපි කන්නේ හීල් බට්ටියක් හරි කන්න හීල් බට් කියන්නේ මොනවද රෑ ඉතුරුච්ච බට්ටියක් හරි කමන්නේ කන්න පොල් සම්බෝලී බතු ටිකක් හරි කන්න කඩල කවපි මුංගට අල බතල මඤ්ඤක හොඳයි කියලා මම අමුතින් මෙතන කියන්න අවශ්‍ය නැහැ මම එතෙන්ට කාල් නාස්ති කරන්නේ පාම් පිටි කෑම කන්න නැතුව ඒ වගේ දෙයක් කන්න උදේ කෑම තමයි හොඳට කන්න ඕන මත් තියාගන්න උදේට රජෙක් වගේ කන්න කියනවනේ ඒ නිසා උදේ කෑම හොඳට කන්න අර මංගේ පොල් සම්බෝල කියන්නේ සම්බල ආහාර වේලා පොල් සම්බෝල ගැන කතා කරොත් මට තව දවසක් කතා කරන්න පුළුවන් ඒ තරම් ගුණයි ඒ නිසා පොල් සම්බෝලේ බතු විහාරේ නැත්නම් මඤ්ඤොක්ක ටිකක් බතල ටිකක් නැත්නම් කඩල ටිකක් කවප ටිකක් මුංගන ටිකක් හරි කන්න කිරිබත් එක්ක අපි කෑම ලුණු මිරිස්නේ ඔබ මතක තියාගන්න ඔබේ ආච්චි ළඟ තිබිච්ච දේශීය ඥානය හරි විද්‍යාත්මකයි ඒ ආච්චි ආපහු ගේන්න කට්ටිය බය වුණා මේ ආච්චි මම ආච්චිලා නැති වෙලක් දන්නේ නැහනේ ආච්චිව නෙවෙයි ආච්චිගේ දැනුම ආපහු ගේන්න ආච්චිගේ දැනුම ආපහු ගේන්න මොකද්ද ඒක හරි විද්‍යාත්මකයි ඇයි කිරිබත් එක්ක ලුණු මිරිස් ටිකක් තියයි කිරිබත් සීතලයි ලුණු මිරිස් උෂ්ණයි ඒතර කැපිලා යනවා මුංගට කන්න ලුණු මිරිස් තිබ්බේ ඉස්සෝ හදනකොට දැම්මේ මුරුංග කොළයි ඉස්ස උෂ්ණයි මුරුංග කොළ සීතලයි ඕකේ විද්‍යාත්මක පැත්තක් තියෙනවා මම ඒක කතා කරන්න යන්නේ ඕකේ තියෙන රසායනික විවයන් ඇත්තටම හරි ඒක හරිම විද්‍යාත්මකයි ඒක ඒ නිසා මතක තියාගන්න අපේ දේශීය ආහාර දැනුම අදට නෙවෙයි මුළු හැමදාටම ඒක වළංගුයි ඒ නිසා ඔබ හොයාගෙන යන්න ඔබේ දේශීය දැනුම දේශීය ආහාර දැනුම හොයාගෙන යන්න මොකද ඒකේ ආයි හොයන්න කරන්න දෙයක් නැහැ මොකද කෘෂි ඥාණයෙන් දැක්ක දේශීය ආහාර දැනුම තමයි මේ මුඛ පරම්පරාවේ වොම ඇවිල්ලා තියෙන්නේ මොකද අම්මගේ තියෙන හැඳිමිටේ නුවණ අද දුවට නැහැ මේ ආච්චිගේ හැඳිමිටේ නුවණ අද අම්මට නැහැ අම්මගේ හැඳිමිටේ නුවණ අද දුවට නැහැ දුවගේ හැඳිමිටේ නුවණ අද මිනිබිරියට නැහැ
එතකොට ආච්චිට අවුරුදු 100න් හැදිච්ච ලෙඩ අම්මට අවුරුදු 80න් හැදෙනවා. අම්මට අවුරුදු 80න් හැදිච්ච ලෙඩ දුවට අවුරුදු 60න් හැදෙනවා. දුවට අවුරුදු 60න් හැදිච්ච ලෙඩ මේ මිනිපිට අවුරුදු 30න් හැදෙනවා. ඇයි? හැඳිමිටේ නුවණ කියන්නේ ඒකත් සමාජචරයට කිව්වට අපේ ආච්චි හොද්දේ පදම බැලුවේ හැඳිමිට හොද්දට දාලා හැඳිමිටට එන ටිකෙන් තමයි දිව ගාලා මොකද්ද? හොද්දේ පදම බැලුවේ. ඒ තරම් නුවණක් තිබ්බා මේ අපේ ගෘහණියට, අපේ ගැහැණියට, අපේ ආච්චිට. ඉතින් ඒ නිසා මේක නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මත් තියාගන්න ඒ දේවල් හොයාගෙන යන්න. ඒ දැන්ම හොයන්න. ඒවා යථාර්ථයක් බවට පත් කළ වර්තමානයට ගේන්න. තරුණ ඔබේ වක්කීමක් ඒක. මොකද ඒක හරි විද්‍යාත්මකයි. ඒ නිසා අද ලෝකේ යන්න එතෙන්ට ගියොත් ඔබ සහ ඔබේ පරම්පරාව පැවැත්මක් තියෙයි. ඒකයි මේ පුන කියන්නේ. හරි. එහෙනම් අපි ඔන්න පාම්පිටි අපි නැවතුවා පෘතුගීසියා කියන පරංගි පුරුදු කරපු එක අපි නවත්තමු. ඔබ එහෙම සංවිධානගත වෙන්න, මේව ප්‍රතික්ෂේප කරන්න, අපේ දෙයට හුරු වෙන්න. එතකොට හොඳ තරුණ පරම්පරාවක් අපිට බිහි කරන්න පුළුවන්. මේ අනිත් එක තමයි පාම්පිටි මන් තව එපා කියන හේතුවකයි මේකේ ග්ලූටන් තියෙනවා. ඔබ යුරෝප් මේ යුරෝප රටකට ගිහිල්ලා බලන්න සීරියල් ෆුඩ් එකක් තිබ්බ. කියන්නේ ධාන්‍යමය ආහාරයක් තිබ්බොත් ඒ පැකට් එකේ තියෙන ග්ලූටන් ෆ්‍රී කියලා. ඒ කියන්නේ මොකද්ද? ග්ලූටන් නැහැ කියලා. මේ තිරිඟුල තියෙන ග්ලූටන් කියන ප්‍රෝටීන ඒක අපේ ඇඟට හොඳ නැහැ. අර ඇලෙන්නේ ඒකනේ. අපි පාප හදන්න ගන්නේ හාල් පිටිද පාම් පිටිද? පාම් පිටි. ඒක ඇලෙන නිසා. ඒ ඇලෙන එක අපේ ආහාර ජීවන පද්ධතියට හොඳ නැහැ. ඒ නිසා ගොඩක් ලෝකේ යන්නේ ග්ලූටන් ෆ්‍රී ධාන්‍යමය ආහාරවල. ඉතින් අපේ තියෙන ධාන්‍ය ටික, අපේ මිනේර ටික, කුරක්කන් ටික, හාල් ටික, ඕලු ටික අපේ ඒ ඔක්කොම ඇවිල්ලා ලෝකේ හොඳම ධාන්‍ය දෙන අපිට මත තියාගන්න. ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් ගොඩක්ම අඩුම හොඳම ආහාර තියෙන්නේ අපේ ධාන්‍යවල. අද විද්‍යාඥ පයකප මේ කියලා තියෙනවා. ඒ නිසා අපේ ආහාරය තරම් හොඳයි. මේ නිසා පුළුවන් තරම් මේ දේවල්වලට හුරු වෙන්න. හරි. අපි එහෙනම් යමු උදේහාරනේ මේ ඔක්කොම කන්න ඕනේ නැහැ. මේ නිසා තමන්ට පහසු දෙයක් පාම් පිටි නොවන හොඳ ආහාර වෙලා අපි කමු. හරි. එහෙනම් අපි ගෙලින්ම යමු මේ දවල් ආහාරයට. මතක තියාගන්න ලෝකෙම උතුම් රට කොහෙද? ලංකාව. ඇයි ඒ? වැඩිපුරම කන්න දේවල් තියෙන්නේ කොහෙද? ලංකාවේ. වැඩිපුර කන්නෙත් නේද? ලංකාවේ වැඩිපුර කන්න දේවල් කියන්නේ වැඩිපුර එළවලු තියෙන්නේ ලංකාවේ, වැඩිපුරම පළතුරු තියෙන ලංකාවේ, වැඩිපුරම අල වර්ග තියෙන ලංකාවේ. ඒ කියන වැඩිපුරම එළවලු මේ කන්න දේවල් තියෙන ලංකාවේ. ඒක විද්‍යාඥයෙක් කියන මොකද්ද? මේ ලෝකෙම සාගතයක් ආවොත් ලංකාවේ මිනිස්සුලු අන්තිමට මැරෙන්නේ නැයි. ලංකාවේ ඒ තරම් කන්න දේවල් තියෙනවා. ඉස්සර කියන නියඟට කරකොල කෑවා කියලා. කරකොල කියන්නේ හොඳ ප්‍රතිශක්තියට මේ කොළ වර්ගයක්. ඒ නිසා අපි වාසනාවන්තයි. අපි අති වාසනාවන්තයි ලංකාවේ ඉපදීම ගැන. වැඩිපුරම කන්න දේවල් තියෙන ලංකාවේ, අධ්‍යාත්මික ශක්තිය වැඩිම ලංකාවේ, ඒ වගේම ගුරුත්වාකර්ෂණ අඩුම ලංකාවේ, විශේෂ ශක්තිය අඩු මේ වැඩිම ලංකාවේ. අවුල තියෙන්නේ කොහෙද? මම මෙහෙම පස්සේ කට්ටිය මේ දේශනවල කරනවා දියවන්නාවේ කියලා. අවුල තියෙන්නේ දියවන්නාවේ කියලා. ඉතින් මේ මම දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ හැරෙන්න මොකද්ද? අපි වාසනාවන්තයි. මොකද අපි ඒ තරම් මුළු ලෝකෙම තව විද්‍යාඥයෙක් කියන ලෝකෙම වටයක් ගියා වගේ මේ ලංකාව වටයක් ගියා වගේ ලෝකෙ වටයක් යන එක. මේ ලෝකෙ වටයක් ගියම ලංකාව වටය. කියන්නේ ලෝකෙ තියෙන හැම දේශීය කලාපයක්ම ලංකාවේ තියෙනවා. ලෝකෙ වටයක් ගියා වගේලු ලංකාවේ එක වටයක් ගියාම. ඒ තරම් මේ ඉතා කෙටි කාලයක් තුල වෙනස් වෙන දේශීය කලාප ලංකාවේ තියෙනවා. ඉතින් බලන්න අපි වාසනාවන්ත නැද්ද? මන්ද මගේ පැතුම වුණා ඉපදෙන හැම ආත්මයක් පාසා මොකද? තාම දැම්ම නිවන් දැකගෙන නැහනේ ලංකාවේ ඉපදෙන්න කියලා. එතකොට අපි විශ්වාස කරනවා දුටු ගැමුණුලා රාමලා වගේ පාලක බිහි වෙන්න කියලා ඒකම අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ නිසා එහෙනම් අපි බලමු මොකද්ද සමබල ආහාර වේලක් හදාගන්නේ කොහොමද කියලා. ඉතා වැදගත් මේක හොඳට අහගන්න. අඩු වියදමින් සම්බල ආහාර වේලක්. දැන් ඔක ඉස්තර සම්බල ආහාර වේලක් මැන්නේ කොහොමද දන්නවද? ආයුර්වේදයේම. ආයුර්වේද සම්බල ආහාර වේලක් මැන්නේ දිවට රස 6ක් දැනෙනවා. දැන් ඔබ දන්නේ රස 4යිනේ. පෑන් රස, ලුණු රස, ඇඹුල් රස, තිත්ත රස. ඔච්චරයි ඔබ දන්නේ. තව කටු රස සහ කසාය රස කියලා රස 6ක් තියෙනවා. ඉතින් ආයුර්වේදයේ රස 6ක් යම්කිසි ආහාරයක රස 6ක් අඩංගු වේද අපි ඒකට කියනවා මොකද්ද සමබල ආහාර වේලක් කියලා. සමබල ආහාර වේලක් කියලා. ඒක නිසා අද සමබල ආහාර වේලක් හඳුනන්නේ කොහොමද? කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, විටමින, khනිජ ලවණ සහ ජලය తీරනවා අපි සමබල ආහාර වේලක් කියලා කියනවා. ඒ ඉතින් උදාම එකක් කරන් පෙන්නන්නම්. කාබෝහයිඩ්‍රේට් කියන්නේ මොකක්ද? දැන් ඒකේ ග්ලූකෝස් බවට පත් වෙන එක මధుර රසයි. ඒ එදා රිෂූරු කීප එක තමයි අද මේ
නවීන වෛද්‍ය විද්‍යාවකයා ඊටත් වඩා එහාට ගිහිල්ලා. ඒ නිසා අපි බලමු දැන් මම ඔහොම කිව්වට ඔබ දන්නේ නැහැ නේ මේවා හොයාගන්නේ කොහොමද කියලා. මම ප්‍රායෝගිකව කියන්නම් කොහොමද මේ සියලු දේවල් අඩංගු සම්බලහර වෙලා හදාගන්නේ කියලා. හරි. අපි පටන් ගමුකෝ මේ බත ඉස්සෙල්ලා බත ලිපේ තියාගමුකෝ. මොකද්ද හොඳම බත? හොඳම හාල මොකද්ද? අපේ රට ඉස්සර හැඳින්වුවේ කොහොමද? පෙරදිග ධාන්‍යාගාර කියලා. ඒ කියන්නේ පෙරකුම් සමයේ කාලේ දැන් රටින් හාල් ගෙනාවට අපිත් කාලා වෙන රටවලට අපි හාල් දුන්නනේ. ඒ නිසා අපේ රට හඳුන්වන්නේ මොකද්ද? පෙරදිග ධාන්‍යාගාර කියලා ඉස්සර හැඳින්වුවේ. ඒ නිසා අපේ හාල් වර්ග 3000කට එහා ලංකාවේ තිබිලා තියෙනවා. කාට හරි ගන්නවරුව පේරාදෙණියේ මේ ගන්නවරු කෘෂිකර්ම පර්යේෂණයකට ගියොත් බලා ගන්න පුළුවන් සාම්පල් 2400 ගණක් තියෙනවා. හීනැටි, පච්ච පෙරමාල, මඩතවාලු, සුවඳැල්, කුරුළුදුඩ, මේ බටපොත, කහවණු ඔය වගේ දේශීය හාල් වර්ග 3000කට අපේ රටේ තියෙනවා. ඒ නිසා මම කියන්න උත්සාහ කරන්නේ නැහැ දැන් දේශීය හාලින් බතක් කන්න කියලා. මොකද කිලෝ එකක් රුපියල් 250 300ක් වෙනවා. පුළුවන් නම් අරන් කන්න. තම්බපු හාලක් කන්න. ඇයි හාල තම්බපු කියන්නේ? හාල තම්බනකොට නිවුඩ් ආරක්ෂා වෙනවා. නිවුඩ් තමයි මොකද්ද තියෙන්නේ? තන්තු ටික මේ විටමින් ටික තියෙන්නේ. එතකොට අපි තම්බපු හාලක් කනකොට ඇඟට සීනි උරා ගැනීම අඩු වෙනවා, තෙල් උරා ගැනීම අඩු වෙනවා, අවශ්‍ය කරන විටමින් ටිකත් ලැබෙනවා. ඒ නිසා තම්බපු හාලකින් ඔබ බතක් හදා ගන්න. දේශීය හාලෙන් මම එක හාලක් කියන්න මම හාල් මෙතන මේ 100ක් කිව්ව වැඩක් නැහැ ඔබට මතක හිටින්නේ නැහනේ. මඩතවාලු කියන හාල විතරකම තියාගන්නකෝ. මඩතවාලු කියන හාල ඔබේ කැඳක් හරි හදන් බොන්න. ඇයි ඒ? මඩතවාලු වලින් ඔබේ මේ ප්‍රතිශක්තිය වැඩි කරනවා, ඇඟේ විෂ විනාශ කරනවා, විෂ උදාසීන කරනවා. ඒ වගේ වාසි ගොඩක් තියෙනවා. ඒ නිසා මඩතවාලු කියන දේශීය හාල් දැන් ගන්නක් තියෙනවා විවිධ මේ එළබොජුන් හාල් වල, දේශීය සහල් වල. ඒකෙන් කැඳක් හරි ඔබ දවසට හදාගෙන බොන්න. එතකොට ඔබේ ප්‍රතිශක්තිය වැඩිලා, ඔබේ ඇඟේ තියෙන විස අඩු වෙලා, ඔබේ ඇඟේ යකඩ වැඩි වෙලා, ඒ වගේ ගොඩාක් වාසි තියෙනවා. ඒ නිසා පොඩි දරුවට ඔබ ඒකෙන් කැඳක් හරි ඔබ බොන්න තව ගොඩක් තියෙනවා. ඉස්සර රාජකුමාරිකාව කෑවේ මොනවද? සුවඳැල් වලින්නේ උගෙන කොටස් සුවඳයිනේ. ඒ නිසා දැන් මේ කලබලේ ගිහිල්ලා සුවඳැල් ගන්න යන්න එපා. ඔබ මාස දවසක් හරි කමන්නේ නැහැ සුවඳැල් ආලේ බතක් කන්න. මොකද ඒකේ තියෙනවා මේ හැමට ගොඩක් හොඳයි විටමින් E බහුල හාලක් තමයි සුවඳැල් කියන්නේ. ඒ නිසා ඔන්න වගේ හාල් තියෙන නිසා අපි තම්බපු නාඩු එකක් ගමුද? තම්බපු නාඩු එකක් ලිපේ තියාගත්තා. හරි. එහෙනම් දැන් ඊළඟට අපිට මොනවද ඕන? එළවලුවක්. එළවලු ගියන් පස්සේ මොකද මතක් වෙන්නේ? කැරට්, බෝංචි, ලීස්, ගෝව අපිට මතක් වෙනනේ. කැරට්, බෝංචි, ලීස්, ගෝව හොඳයි මොකද්ද? ඔබ ගෙදර හදා ගන්නවන. මත තියාගන්න ලෝකේ වැඩිපුරම ඇග්‍රෝ කෙමිකල්ස් නැත්නම් කෘෂි රසායන පාවිච්චි රට කොහෙද? ලංකාව. සම්මත ක්‍රමයට 20 ගුණයක් වැඩි ලංකාවේ ඇග්‍රෝ කෙමිකල්ස් නැත්නම් කෘෂි රසායන දැන් සරල කිව්වොත් එහෙම එළුන්ට මේ ලෝක වැඩිපුරම බෙහෙත් ගහන රට ලංකාව. ඒ නිසා ඔබ දන්නවා මොකද අපි විවිධ පර්යේෂණ සමීක්ෂණ කරා විවිධ ප්‍රදේශවල ආහාර සම්බන්ධව. එතකොට අපි දැක්කද අමුතු රහසක් නෙවෙයි. ඒ උඩරට ගොවියා Tamanටව කන්න වෙනම වගා ගන්න පිටිපස්සේනේ. වෙනම පාති දා ගන්න. වැලිමඩ ගොවිය වෙනම ලියද්ද අලව ගා ගන්න ඒගොල්ලන්ට කන්න. ඒ නිසා කැරට්, බෝංචි, ලීස්, ගෝවා ගෙදර වවාගෙන කන්න උඩරටින් එනවා පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපේ වටේ පිටේ හැදෙන කෑම මෙන්න මේ දේ මත තියාගන්නකො. අපේ ජාන වලට ගැලපෙන්නේ මොකද්ද? අපේ ප්‍රදේශයේ හැදෙන දේවල්, අපේ රටේ හැදෙන දේවල්. ඕකට කියනවා දේශසාත්මීය සංකල්ප කියලා. ඕක ආයුර්වේද ඍෂිවරු කියලා තියෙනවා. ආයුර්වේද ඍෂිවරු මීට අවුරුදු 5000කට එහා කියලා තියෙනවා දේශසාත්මීය සංකල්ප. ඒ කියන්නේ තමන්ගේ රටේ හැදෙන දේවල් කන්න කියලා. ඔන්න WHO එක දැන් කියනවා මොකද්ද? මේ ලෙඩ වලට හේතුව මේ ආහාරය නිසා තමන්ගේ රටේ හැදෙන දේවල් කන්න කියලා. ඉතින් බලන්න අපි මේක කිව්වේ අවුරුදු 5000කට එහානේ අපේ ඍෂිවරු කියලා තියෙන්නේ. ඒ කියන්නේ මම උදාහරණයක් කියන්නම්. උතුරු මැද පළාතේ වැඩිපුරම හැදෙන පුළුවන් ඉඩ තමයි වගඩ් රෝගනේ. මගෙන් දැන් දින කාර්ය වගඩ් රෝගයට අමතරව මූත්‍රාගාල හැදෙන්න පුළුවන්, මූත්‍රා ආසාදන ඇති වෙන්න පුළුවන්, ඒ වගේ රෝග ඇති වෙන්න පුළුවන්. නමුත් මේ වගේ ශුෂ්ක පැතිවල කියන උතුරු මැද පළාත අනුරාධපුර පොළොන්නරු පැතිවල හැදෙන පුළුවන් කෑම මොනවද? මෙනේරි හැදෙනවා, මුරුංග හැදෙනවා, පැණිකමුඩු හැදෙනවා, කැකිරි හැදෙනවා. ඒව හොඳ මොනවටද? මූත්‍ර පද්ධතිය ආශ්‍රිත රෝගවලට. ඒ ස්වභාව ධර්මය මොකද්ද කියන්නේ? ස්වභාව ධර්මය කියනවා ඔබලා අපේ පැත්තේ ඉන්න නම් අපිව කන්න. ඔන්න ඔය පණිවිඩය ඔබ තේරුම් ගන්න. ඔය මැසේජ් එක ඔබ තේරුම් ගන්න. ඒ කියන්නේ අපේ ජානවලට, අපේ ලෙඩවලට ගැලපෙන්නේ අපේ පැත්තේ අපේ රටේ හැදෙන දේවල්. දැන් මම කලින් රැකියාව කර ඇහැලිගොඩ මේ ප්‍රජාසෞඛ්‍ය දාරි විදියට ඉංගිරි ඉඳලා ඇහැලිගොඩ පැත්තට යනකොට කන්දහුව වෙන්නේ. ඒ පැත්තේ තියෙන බරකොකු, කැරැන්කොකු රතු පාට දණ්ඩ තියෙන කැරකිලා තියෙනවා. ඒව හොඳ මොනවටද? ඒව හොඳ ආතරයිටිස් වලට.
ඇයි මිනිස්සු තමන්ගේ එදිනදා වැඩට කඳු නගිනවා බහිනවා. දැන් වගේ වාහන තිබ්බේ නැහනේ. එතකොට දනිස් වල ඔස්ටියෝ ආතරයිටිස් සන්ධි රෝග හැදෙන්න පුළුවන්. එතකොට සබහාධර්ම කියන මේ අපිව කන්න. එතකොට ආතරයිටිස් හැදෙන්නේ නැහැ. ඒ නිසා ඔන්න ඔය පණිවිඩය තේරුම් ගන්න. මොකද්ද? තමන්ගේ ප්‍රදේශයේ හැදෙන දේවල්, තමන්ගේ රටේ හැදෙන දේවල්, තමන්ගේ ජාන වලට, තමන්ගේ ලෙඩ වලට හොඳයි. නිසා ওই පණිවිඩය අද ලෝකේ තේරුම් ගන්න තියෙනවා. ඒකයි ලෝක සෞඛ්‍ය සංවිධානයත් ඔය දේ කියන්නේ. ඒ නිසා රටින් එන ඇපල් ටික, රටින් එන මිදි ටික, රටින් එන දොඩම් ටික, රටින් එන කෑම ටික අපිට ගැලපෙන්නේ නැහැ. මත තියාගන්න අපිට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා අපිට ගැලපෙන්නේ මේ මහ පොළොවේ හැදෙන කෑම ටික විතරයි. ඒ නිසා ඔබ ඒකට පුරුදු වෙන්න උත්සාහ කරන්න. එතකොට ඔන්න දැන් මේ එළවලුව හරි. එළවලුව හරි. බතක් හරි. එළවලුවත් හරි. දැන් හොඳයි. දැන් අපිට කොළ මැල්ලුමක් නේ. මොකද්ද හොඳ කොළ මැල්ලුම? කොළ මැල්ලුම් ගොඩක් තියෙනවා. කොළ මැල්ලුම් ගැන කියන කනගාටුයි කීර කොටුවල අධික ලෙස බෙහෙත් ගහනවනේ. ඒ නිසා ඔබ ගෙදර කොළ ටිකක් හදාගන්න. ඉස්සරගේ පවුලේ 10 15 නෑනේ 3 දෙනයි 4 දෙනයි පොරෙන් පහක් ඉඳි. ඒ නිසා ගෙදර පෝච්චි එක හරි ඔබ කොළ ටිකක් මේ පලා ටිකක් හදාගන්න. ඒ නිසා ඔබ ලුණු විල ගොටුකල කතුරු මුරුංගා මුකුණු වෙන කොළ අනන්තවත් තියෙනවා. පුළුවන් නැත්තම් ඔබ ගෙදර ඔබ කොළෙන් ගේනව නම් පණුව ගහපු කොළ ගේනයි. බෙහෙත් ගහපුවට පණුව ගහන්නේ නෑනේ. පණුවට මොලේ තියෙන අපිට මොලේ නැතුනට මේකට බෙහෙත් ගහලා කියලා. ඒක නිසා මේ බෙහෙත් ගහපුවට පණුව ගන්න නැහැ. ඒ නිසා පණුවෙක් කැමට ඇත්තට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අර බෙහෙත් ඊට වඩා විසයි. ඒ නිසා පණුව ගහපු බෙහෙත් මේ පණුව ගහපු මේ කොළ ගෙනලාට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා නැත්තම් ඔබ ගෙදර වවා ගන්න. නැත්තම් තව හොඳම කොළ జాතිය මොකද්ද? මුරුංග කොළ. මුරුංග කියන්නේ මොරින්ගා. අර කරල් මුරුංග තියෙන ඒකේ කොළ ඉතාමත් හොඳයි මට තියාගන්න. වැඩිපුරම ඔබ දන්නවද ඉතියෝපියාව? ඉතියෝපියාව මතක් වෙනකොට මොකද්ද? මන්ද පෝෂණය සහිත රටක්. අද එහෙමද? අද මන්ද පෝෂණය දෙන එක්කෙනෙක් හොයාගන්න බෑයි. ඒ විද්‍යාඥයෝ වෛද්‍යවරු ෆුඩ් සප්ලිමන්ට්ස් දුන්නා හරි ගියේ නෑ. වාසනාවට ඒ රටේ මුරුංග තිබ්බා. මුරුංගා දීලා බැලුවම පස්සේ මෙන්න මන්ද පෝෂණය හරි ගියා. ඇයි ඒගොල්ලෝ බලනකොට වැඩිපුරම යකඩ තියෙන මුරුංගවල. ඒ වගේම ප්‍රෝටීන් එසෙන්ෂල් අපිට අවශ්‍ය ප්‍රෝටීන් 20ම තියෙනවා. B කම්ප්ලෙක්ස් ටික, ෆෝලික් ඇසිඩ් ටික, ඊට පස්සේ කැල්සියම් ටික ඔක්කොම ටික තියෙනවා මුරුංගවල. ඉතින් බලන්න ඒකල පුදුම වුණා. ඒ නිසා මුරුංග ඒ තරම් ගුණදායී කෑමක්. මත තියාගන්න මුරුංග කරල් උෂ්ණයි කොළ සීතලයි. ඒක නිසා ඔබේ ඇඟ උෂ්ණ නම් අපිට කොළ කන්න පුළුවන්. ඔබේ ඇඟ සීතල නම් කරල් කන්න පුළුවන්. නැත්නම් දෙකම කන්න පුළුවන්. දෙකේම පෝෂණ ගුණය සමානයි. මම කොළ ගැන කතා කරන්න ගියේ මුරුංග කොළ ඒ තරම් හොඳයි. මුරුංග කොළ ඔබ කන්න. ඒ නිසා ඒ තරම් හොඳයි. අද මොරින්ග ටී තියෙනවා, මොරින්ග පවුඩර් තියෙනවා. ඒ තරම් ගුණ දෙයක් තමයි මුරුංග කියන්නේ. ඒ නිසා ඔබේ ආහාර වලට එකතු කරන්න අපිට පුළුවන් මුරුංග වලට පවණගේ වේලලා කුඩු ගල්ලා ඔබේ කරි පවුඩර් එකක් විතරක් දාන්න පුළුවන්. ඒ වගේ අද නිෂ්පාදන ගණනාවක් මුරුංග වලින් තියෙනවා. මුරුංග කොළ මැල්ලුම කන්න. ඒ තරම් ගුණයි. ඒ නිසා මේ මොලේ මත ශක්තිය වැඩි වෙන්න පොඩි ළමයින්ට දෙන්න, මේ පෙර පාසල් දරුවන්ට දෙන්න. ඒ තරම් ගුණයි මුරුංග. එහෙනම් කොළ මැල්ලුමට මේ වගේ දේවල් පාවිච්චි කරන්න. ඊට අමතරව ඉතින් කොටුකොළ ලුණු විල ඒ වගේ මේ ගෙදපලා ඒ වගේ පලාවක් උදාහරණාවක් අපේ රටේ තියෙනවා. නිසා ඒක අනිවාර්යයි. ඒතර බත හරි, එළවලු හරි, කොළ මැල්ලුම හරි. දැන් ඔතනම හැබැයි සම්බලාහාරලු දැබිලා. දැන් මොනවද ඕන? හොද්දක් ඕරනේ. ඔව්. අපි දන්න හොද්ද මොකද්ද? අපි දන්න හොද්ද තමයි පරිප්පු හොද්ද නැත්නම් අල හොද්දනේ. අපි දන්න අලේ මොකද්ද? අපි දන්න අලේ රට අලේනේ. අල ගැන කියනවා මතක් වුණේ ලංකාවේ අල වර්ග දේශීය අල වර්ග 64ක් තියෙනවා. කියන්න කනගාටුයි ඩුබායි පංශ වගේ සංචාරවල ගිහිපු වෙලාවල අපි දැක්කා එහෙ ෆුඩ් සිටි වල තියෙනවා අපේ අල ටික. නමුත් මෙහි ෆුඩ් සිටි අපේ අල නෑ. ඒ නිසා අපේ ඉන්නල, හිඟුරල, මේ රතුදත් අල, දන්දිල, හුලංකීරිය, මඤ්ඤොක්ක, බතල අපේ අල වර්ග කොච්චරනම් තියෙනවද? ඕවා අල වර්ග කතා කරනොත් අපිට වෙනම දේශනයක් කතා කරන්න පුළුවන්. ඒ නිසා ඔබ අපේ අලේ අල කන්න, ඉන්නල හොද්දක්, හිඟුරල හොද්දක්, මේ වගේ හොද්දක් කන්න, මඤ්ඤොක්ක හොද්දක්, බත ඒ වගේ දේවල් කන්න අර අල කන්න එපා. මොකද අර්ථාපල අල වල ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් කියන පොහොර වර්ග 10 ගුණයක් විතර වැඩියෙන් ගන්නවා. ඉතින් මේ ඉන්නල නිකුණුත් හැදෙනවා. ඒ වගේ දේවල් පාවිච්චි කරන්න. ඒ නිසා ඔන්න එතකොට බත හරි, එළවලු හරි, කොළ මැල්ලුම හරි, හොද්ද හරි. දැන් පිඟාන පාළුයි වගේනේ. මොනවද නැත්තේ? පිඟාන පාළුයි වගේ. පිරි නෑනේ. ඔව් ඒ කියන්නේ මස් මාළු නෑ. මම මෙහෙම දෙයක් අහන්නම්කෝ ඔබලගෙන්. මොකද අපිට මේක ලයිව් ෆිසිකලි මේ කරන් තිබ්බනම් මට ඔය ප්‍රශ්න අහන්න පුළුවන්. මේ මොකද්ද? අපි මාංශ භක්ෂකද, සර්ව භක්ෂකද, ශාක භක්ෂකද?
සර්ව භක්ෂක ඕන ජරාවක් කන්න පුළුවන්නේ ඒක හරි. අපි මාංශ භක්ෂකද? නෑ නේද? මාංශ භක්ෂ සත්තු මොන වගේද? උල් දත් තියෙනවා, ලොකු හණු තියෙනවා, උල් නියපොතු තියෙනවා. ඈ මස් ටික කඩාගෙන ඉරාගෙන කන්න තමා අනුවර්තන වෙලා තියෙන්නේ. අපි එහෙමද? ඈ මාංශ භක්ෂ සතුන්ගේ බඩවැල් කොටයි අපේ බඩවැල් දිගයි අඩි 18ක් විතර. ඇයි ඒ? ඔබ මස් දීසියෙකුයි එළවලු දීසියෙකුයි ඔබ ගෙදර තියන්න ඉක්මනින් ගඳ ගහන්නේ මොකේද? පල් වෙන්නේ මොකද්ද? මස් දීසිය. ඒකයි මාංශ භක්ෂ සතුන්ගේ බඩවැල් කොට. ඇයි? ඉක්මනින් එළියට දාන්න ඕන නිසා. ආහාර ජීර්ණ සෙමින් සිද්ධ මේ ශාක ජීර්ණ සෙමින් සිද්ධ වෙන්නේ. ඒකයි අපේ බඩවැල් අඩි 18ක් විතර දිග. ඒ නිසා මතක තියාගන්න අපි 95ක් හැඩ ගැහලා තියෙන ශාකවලට. අපේ ළඟම ඥාතිය කවුද? චිම්පන්සියනේ. අපේ ළඟම ඥාතිය 99% ශාකන කන්නේ වේයෝ කනවා පොඩ්ඩක් එච්චරයි. ඒ නිසා මම මේ යෝජනා කරන්නේ මාළු කෑල්ලක්වත් කරෝල කෑල්ලක්වත් කන්න එපා කියලා නෙවෙයි ඈ. අපේ ඇඟ කෘන්තක රදක චාරක පුරස්චාරක දත් වර්ග 4 එන්සයිම් ටික ආහාර ජීර්ණ පද්ධතිය හණු ටික ඔක්කොම 90ක් 95ක් කැඩ ගැහෙන තියෙන ශාක වලට මත් තියාගන්න. ඒ නිසා පුළුවන් තරම් ඔබ ශාක يعني එළවලු පළතුරු කන්න උත්සාහ කරන්න. මාළු කෑල්ලක් කරෝල කෑල්ලක් කෑවට කමන්නේ නැහැ. මම යෝජනා කරනවා ඉල්ලීමක් කරනවා මස් කන්න එපා කියලා. ඇයි ඒ? ඔබ දන්නවද අපේක්ෂා රෝහලේ ලස්සන පරීක්ෂණයක් කරලා තියෙනවා. කොලොන් කැන්සර් කියන මහා බඩවැල් පිළිකාවට ප්‍රධාන හේතුව මස් විශේෂයෙන් හරක් මස් වගේ දේවල්. මේ මහා බඩවැල් පිළිකාවට ප්‍රධාන හේතුව. ඒක නිසා අපි නිකන් ලෙඩ දාගන්න එපා. ඔබ කුකුල් මස් කියන මම උදෙන් කියන දෙයක් නැහැනේ. දවස් 90න් ලොකු වෙන කුකුලා දැන් දවස් 18න් 19න් ලොකු වෙන්න ඔබ දන්නවා වැක්සින් ඇන්ටිබයොටික් කනම්මනම් ඔක්කොම ටික දෙනවා. දීලා ඊට මාකට් එකට අවශ්‍ය තව බෙහෙතක් ඉදින කුකුල මහත් වෙන්න. ඔබ බලන්න කුකුල් මස් කන මේ කෙනෙක් හැටි බ්‍රොයිලර් කුකුල වගේ මහතයි නේද? විශේෂයෙන් පුංචි දුවලට දෙන්න මේපයි. මගේ විශ්වවිද්‍යාලයේ අවසන් පර්යේෂණයේ අඩු වයසින් මේ වැඩිවියට පත්වීම සහ මේ දරුපල අහිමිවීම. ඒකට මට ප්‍රධාන හේතුව 90ක් හේතුව ආවේ මේ කුකුල් මස් භාවිතය. ඇයි අර පුංචි දරුවෙක්ගේ අර හෝමෝන වෙනස් කරන අර කෘත්‍රිම හෝමෝන නිසා. ඒතර මේ ඉක්මනින් වැඩිවියටපත් වෙනවා. නමුත් පහුවේ කොට ගැබ්ගල පිළිකා පියුර පිළිකා ඇති වෙන්න පුළුවන්. කාන්තාව රෝග ගොඩක් ඇති වෙනවා. එතකොට මේ දරුපල අහිමි වෙන්න පුළුවන්. මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. මොකද මල්ලංකට එනවා මේ දරුපල නැතුව බෙහෙත් යන්න. හිස්ටරි හොයලා බලනකොට මොකද්ද? කුකුල් මස් කාලා, සෝසේජස් කාලා, ඔය වගේ දේවල් කාලා. ඒකයි හේතුව. නිසා මත තියාගන්න මේක මලකුණු තැම්පත් කරන ශරීරයක් සෝහනක් නෙවෙයි. ඒ නිසා ඔබ හරක් මස්, ඌරු මස් ඔබ කන්න මාත්‍ර අමනාප වෙන්න එපා. ඒ ගෙදරට යනකොට මට දැනෙනවා පෙරේත ගඳ කියන දේ. මොකද්ද පෙරේත ගඳ කියන්නේ? මලකුණු තියෙන තැනකට සුභ ශක්තියෙන් එනවද? එන්නේ නැහැ මත තියාගන්න. ඒක මම එහෙම එන්නේ නැහැ. මොකද ඔබ මත තියාගන්න අපිට හැමදේම පේනවද? අපිට හැමදේම පේන්නේ නැහැ. අපිට පේන්නේ පොඩ්ඩයි, ඇහෙන්නේ පොඩ්ඩයි. මොකද අපිට නොපෙනෙන නොයසන ලෝකයක් සෑහෙන්න තියෙනවා. ඒක නිසා අපිට මේ ඔබ කොරෝනා වෛරසය දැකලා තියෙද? ඔබ බැක්ටීරියා දැකලා තියෙද? PV60 දැකලා නැහැනේ. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයට කොරෝනා වෛරසය පේන එක ඇත්ත. ඒ වගේ තමයි ඔබ ප්‍රේතය දෙවියත් ඔබ දැකලා නැහැ. හැබැයි ඉන්නවා. මොකද ඒව හොයාගන්න උපකරණ තාම මේ හොයාගෙන නැහැ. ඒ නිසා හැබැයි ඍෂිවරු සමහර අය මනස දියුණු කළා පේන පරාසය වැඩි කරනවා, ඇහෙන පරාසය වැඩි කරගන්නවා. එහෙම පුළුවන්. එහෙම පුළුවන්. ඒ නිසා මත තියාගන්න ඒ වගේ මලකුණු තැනට එන්නේ අසුබ ශක්තිය. සුබ ශක්තියෙන් එන්නේ නැහැ. ඒ නිසා ඔබේ ගෙදර පන්සලක් නැත්නම් ගෙදර ඒ වගේ තැනක් පිරිසුදු තැනක් තියාගන්න නම් ගෙදරට ඒ වගේ මලකුණු ගේන්න එපා. වෛද්‍ය විද්‍යාවගෙන විටමින් B12 ලැබෙන්නේ නැහැ කියලා මස් වලට. නමුත් මම ඒක අභියෝග කරනවා මුරුංග කොළවල තියෙන B12. මුරුංග කොළවල B12 තියෙනවා. ඒ නිසා ඔබ මම කියන්නේ 100% වෙජිටේරියන් වෙන්න කියලා නෙවෙයි. කරෝල කෑල්ලක්, හාල් මැස්සෙක්, පොඩි මාළු කෑල්ලක් කන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් අර වගේ දේවල් උරු මස්, හරක් මස්, උගුල් මස් ඒ වගේ දේවල් කන්න එපා. ඔබ නිකන් ඒ දේ කරලා බලන්න ඔබේ ගෙදර කොච්චර ඔබට මේ වෙනසක් දැනේද කියලා. ගෙදර කොච්චර වෙනසක් දැනේද? ඒ නිසා එහෙනම් අපි ඒකත් මේ ওই විදිහට කරගෙන යමු. හරි. මෙතනින් අත උස්සන්න මට පේන්නේ නැහැ සෝයා මීට් කන අය. ඔව් ගොඩක් අය කනවනේ සෝයා මීට් කනවා. මම මේකත් කියන්නම් සෝයා මීට් කියන්නේ මොකද්ද? මට මෙතන අවශ්‍ය මෙන්න මේ දෙමත් තියාගන්න. මේ කෙටි කාලය තුළ මට අවශ්‍ය ඔබ නොදන්න ඔබට මේ ඔබේ ඇඟේ ශරීර තුළ යන වහ ටික නවත්තන්න. වහ ටික නවත්තලා මේ මහ පොළොවේ හැදෙන අපේ දේ ඔබේ ඇඟ ඇතුළට දාලා ඔබ සහ ඔබේ පවුල සහ මේ සමාජය නිරෝගීමත් කරන්න. මොකද ඒ පින මේක අපිට අපේ සංවිධානය කරපු මේ රියෝ ක්ලබ් සහ අපේ මේ දේශ අමාත්‍යාංශ වැඩ කරන මේ අතරේ නම් මේ සියලු දෙනාටම ලැබෙනවා. මොකද අපි කුසලනේ රැස් කරන්න ඕනේ.
මුදල් නම් ඉතින් ඕන දේ රැස් කරන්න පුළුවන්නේ. ඒ නිසා මත තියාගන්න අපිට ඒකයි වැදගත් වෙන්නේ. ඒ නිසා මේ සෝයා මීට් ගැනත් මම මේව කෙටියෙන් කියන්නම්. සෝයා මීට් ඔබ දන්නවද හදන විදිහ? මේව හිතමුකෝ අපේ රටේ පොල් තෙල් හදන්නේ කොහමද? කොප්පර දන්නවද? කොප්පර වලින් පොල් තෙල් හැදුවන් පස්සේ රොඩක් ඉතුරු වෙනවා. අපි ඔකට මොකද්ද කියන්නේ? ඔව් පුන්නක්කු කියලානේ. හරි. පුන්නක්කු කියලා කියන්නේ. පුන්නක්කු අපි කාටද දෙන්නේ? හරට්ට දෙනවානේ. පුන්නක්කු හරට්ට දෙනවා. ඒ වගේම මේ සෝය බෝංචි වලින් හදනවා සෝයා තෙල්. සෝය බෝංචි වලින් සෝය තෙල් හැදුවන් පස්සේ රොඩක් ඉතුරු වෙනවා. ඕකට කියනවා TVP කියලා. Textured Vegetable Protein. TVP කියලා කියනවා. ඕකට මොකද කරන්නේ? ඕක පල්පයක් හදලා විවිධ රසායනික දේවල් දාලා පල්පයක් හදලා ඉස්සෝ රසති, දැල්ලෝ රසති, කුකුල් මස් රසති කියලා එවන්නේ. මතක තියාගන්න රසති කියනකොට ඉස්සෙක් දැල්ලේ කුකුලෙක් ළඟින්වත් ගිහිල්ලා නැහැ. ඔය රසති කියන්නේ කෘතිම රස විතරයි. අපි ඒ ලෙවල් කරනකොට අපි කෙමිස්ට්‍රි කරනකොට එස්ටරීකරණය කරලා. ඒ කියන්නේ මේ ඒකේ ඕන රසක් ඕන සුවඳක් අපිට හදන්න පුළුවන්. මේක මහ ලොකු දෙයක් නෙවෙයි. හැබැයි මතක තියාගන්න කෘතිමව හදන රසකාරක සියල්ල පිළිකාකාරක කියලා. එතකොට මේ ඕන රසක් හදන්න පුළුවන්. දැන් ඔබ දන්නා අඹ රසති දොඩම් රසති කියලා තියෙනනේ. හැබැයි අඩංගු කියලා දෙද නෑ නේද? රසති කියන්නේ මතක තියාගන්න කෘතිම රස විතරයි. ඒක අඩංගු නෑ. ඒ දේවල් අඩංගු නෑ. ඒ නිසා ඔය විදියට රසති කියලා TVP කියලා අපේ මේ ගෙදරට එනවා. බලන්න ඔබ පැකට් එකේ TVP කියලා ගහලා තියෙනවා. මේ TVP නැත්නම් Textured Vegetable Protein එක අපි සිංහලයට ඩිෆයින් කරොත් එහෙම TVP සමානයි පුන්නක්කු. දැන් අපේ පුන්නක්කු අපි දෙනවා හරක්ට, එහෙ පුන්නක්කු වෙනවා අපිට තුනනේ. ඒක කවුද හරක් කියනකයි ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා ඔබ මතකයෙන් දැන් ඔය TVP එක ඉස්සර TVP කියලා ගහලා ආවා. දැන් පැකට් එකේ ඔක දිගහැරලා ගහලා තියෙනවා. මොකද්ද? Textured Vegetable Protein කියලා. ඒ නිසා අපිට මේ ප්‍රෝටීන් ගන්න ඒව ඕනේ නැහැ. අපේ දඹලවල, මුං ඇටවල, මුරුංගවල අපේ ප්‍රෝටීන් අපේ ඕන තරම් තියෙනවා. අපේ දාන්නේ කොච්චර ඕලුවාල් මිනේරිවල කොච්චර අපේ දේවල් තියෙනවද? ඒ නිසා අපේ දේවල් කන්න ඒක අයින් කරන්න. ඔන්න බලන්න දැන් සම්බලහර වෙලක් ලැබුණේ නැද්ද? ලැබුණා නේද? වියදමක් ගියාද? වියදම අඩුවෙන් ගියේ. නමුත් වැඩියෙන් පෝෂණය තිබ්බා. වැඩියෙන් අපි නිරෝගී වුණා. ඒ නිසා මේ දේවල් ඔබ සම්බලහර වෙලක් හදාගන්න. ඒ නිසා තව පැය භාගයක් වගේ තියෙන්නේ. අපි ඉක්මනට යමු එහෙනම්. මේ ඊළඟ එක මොකක්ද? මම සමහරව මේ සම්බලහර වේල මේ ටික සමහර අපි කරමු. මුරුංග ගැන මම කතා කරා. සීනි ලුණු තෙල් කොහොමද සීනි අඩුවෙන් කන්න, දුඹුරු සීනි වැඩියෙන් පාවිච්චි කරන්න, ලුණු අඩුවෙන් කන්න. හොඳම තෙල් මොනවද? රැවටෙන්න එපා. සෝ එක එක ඒ vegetable oil නෙවෙයි හොඳම oil ඈ. හොඳම oil තෙල් එක පොල් තෙල්ම තියාගන්න. විවිධ සමාගම් විවිධ විදිහට අපෙන් පොල් තෙල් ඈඩ් කරන්න. පොල් තෙල් වලින් කොලෙස්ටරෝල් එනවා නම්මනම් කියලා අපිව ඈඩ් කරා. ඒගොල්ලන්ගේ සෝයා තෙල් මේ අනම්මනම් තෙල් මේ එන්නපොළ ගේන්න. හැබැයි හොඳම තෙල් පොල් තෙල්ම තියාගන්න. නිසා පොල් තෙල් වලින් ඔබ ආහාර මේ විසුර කමන්නේ. පොල් තෙල් වලුත් virgin oil නැත්නම් සුදු පොල් තෙල් ගොඩක් හොඳයි. සුදු පොල් තෙල් ගොඩක්ම හොඳයි. ඔලිව ගන්නත් හොඳයි, කෑම වලට දාන්නත් හොඳයි. ඒ වගේම තල තෙල් හොඳයි, ඔලිව් ඔයිල් හොඳයි. ඒ නිසා ඔබ ආහාර පාවිච්චි කරනකොට ඒ වගේ තෙල් වලින් ආහාර පාවිච්චි කරනකොට ඔබට හෘද රෝග, කොලෙස්ටරෝල් වගේ දේවල් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ තෙල් පාවිච්චි කරන්න. හරි. දැන් අපි යමු ඩෙසර්ට් එකට. වතුරු පසට. හොඳම පළතුරු මොනවද? මං කිව්වා ඇපල්, මිදි, දොඩම් රටින් ගේනවා කන්න එපා. මොකද අපි එකපාරක් බැලුවා ගුණසිංහපුර ඇපල් අරගෙන ඒකේ බාගෝඩ් ඔක්කොම චෙක් කළා බලනකොට අවුරුද්දේ මාස 3ක් විතර ඇපල් ගෙඩිය පරණයි. නමුත් හොඳට hina වෙවි ඉන්නවා. ඒ නිසා බලන්න සාමාන්‍යයෙන් ඔබ දන්නවා ගෙදර අඹ ගෙඩියක්, කැසල් ගෙඩියක් ඉදුණන් පස්සේ දවස් 3-4න් කහ වෙලා, කළු වෙලා, නරක් වෙලා යනව නේද? ඒක පොදුයි හැම පළතුරකටම. ඒ නිසා ඕස්ට්‍රේලියාවේ ඇපල් ගැඩුවත් ඕක තමයි වෙන්නේ. දවස් 3-4න් නරක් වෙලා යනවා. ඒ නිසා අවුරුදු ගණන් තියාගන්න කොච්චර සැර බෙහෙත් ගහන්න ඕනද? කෙමිකල් 54ක් විතර ඇපල් වලට ගහනවා. ඒ නිසා ඔබ ලෙඩෙක් බලන අරන් යන්නේ මොනවද? ඇපල් ටිකක් නේ. ඒ නිසා ඔබේ දරුවට ගෙනත් දෙන්නේ මොනවද? ඇපල් ටිකක්. ඒ නිසා ඔබ ඒවට ගේන්න එපා. අපේ නෙල්ලි මුලක් අරන් යන්න. නෙල්ලි වල තියෙන ඇපල් ගෙඩිය මේ ඇපල් ගෙඩිය වගේ හැම මොනවද 600ක විටමින් C තියෙනවා. ඒ තරම් නෙල්ලි ගුණයි. ඒ නිසා ඔබ ලෙඩෙක් කරන්න ගියත් නෙල්ලි ටිකක් අරන් යන්න. සමහරට මනින් දන්නේ කුණු කමට නෙල්ලි ටිකක් අරන් ආවා කියලා. එහෙනම් කියන්න මේ නෙල්ලි වල මේ තරම් ගුණ තියෙනවා කියලා. අද නෙල්ලි වල තියෙනවා මම කලින් කතා කරා මේ වයසට යෑම අඩු කරන්න. මොකද අපි රසායන බෙහෙතක් රසායන බෙහෙත් කියන්නේ තාරුණ්‍ය හැමදාම තියාගෙන හැමදාම නේ තාරුණ්‍ය ටිකක් දික් කරගන්න තියෙන බෙහෙත් අපේ ආයුර්වේද රසායන බෙහෙත් කියලා තියෙනවා.
ඒක නෙල්ලි අංකයකට තියෙනවා. ඈ නිසා අපිට මේ දවසට නෙල්ලි ගෙඩියක් කන්න පුළුවන් නම් ඔබේ මේ ඇස්වල පෙනීම, සමේ නිරෝගීතාවය, කෙස්වල තියෙන පැහැය ඒ දිගටම තියාගන්න පුළුවන්. ඈ මම කෙටියෙන් කිව්වේ. ඒ නිසා ඒ තරම් මේ වගේ පළතුරු කොච්චරනම් අපේ රටේ තියෙනවද? මෙච්චර පළතුරු තියාගෙන අනිත් මත තියාගන්න ඒ වාරට හැදෙන පළතුරු කන්න. රම්බුටන් වාරට රම්බුටන් කන්න. මේ අඹ වාරට අඹ කන්න. ඇයි ඒ? ඔබ හොඳට බලන්න මේ රම්බුටන් මැංගෝස් ලෝවේ හැදෙන ටිකක් වහින කාලෙටනේ. ඇයි ඒ? වහිනකොට සීතලයි මේ සීතලයි සෙම හැදෙන්න පුළුවන්. රම්බුටන් උෂ්ණයි, ලෝවේ උෂ්ණයි. අර සෙබෙන් මේ අර උෂ්ණයෙන් අර සෙම මේ සීතල කැපිලා යනවා. හැබැයි මෙහෙම ගස් පිටින් කෑවොත් නම් කැස්ස හැදෙනවා, ඒව දේවල් එනවා. ඒ නිසා ඕනම දෙයක් ඕනට වඩා හොඳ නෑනේ. ඒ නිසා ඒ කාලේ හැදෙන පළතුරු කන්න උත්සාහ කරන්න. මොකද ඒ හැදෙන්නේ අපිට ඒ කාලේ ඒවා අවශ්‍ය නිසා. මත තියාගන්න. අපි සබා ධර්මයේ කොටසක් කියලා මම නිරන්තරයෙන්ම කියනන්නේ ඒකයි. ඒ නිසා ඒ වගේ පළතුරු අනන්තවත් තියදී මේ ඇපල්, මිදි, දොඩම් ඒ වගේ දේවල් වලට යන්න එපා. ඒ නිසා අපේ පළතුරක් කන්න මේ ප්‍රධාන ආහාර වේලකින් පසුව. හරි. මේ තියෙන ඇපල් සහ පැපොල් අතර වෙනසනේ. හරි. මේ මොකද්ද? පොත්තට පාට රැවටෙන්න එපා. අපේ තරුණ ළමයි ඉන්නද මෙතන? අපේ තරුණ පිරිමෑත් ඇතිනේ. අපේ සහෝදරයෝ නැත්නම් අපේ පුතාලා නේ තරුණ අය නැත්නම් අපේ කොල්ලෝ ටික ඇති. පොත්තට පාට රැවටෙන්න එපා අයියේ. ඇතුලේ මොනවද? ඇතුලේ විස. රැවටිච්ච ඇත් ඇතිනේ. මම මේ කතා කරේ එළවලු ගැන වෙන මොකුත් නෙවෙයි එළවලු ගැන කතා කරේ. මේ නිසා පොත්තට රැවටෙන්න එපා ඇතුලේ විස තියෙන ඊට වඩා මේ පණු ගහපේව හොඳයි. ඒ නිසා ඕවට අහු වෙන්න එපා ඕවට අහු වෙන්න එපා. හරි. රයිට්. හරි. එහෙනම් අපි ඊළඟට යමු. මේ ඉන්දියාවේ ලස්සන පරීක්ෂා කරා ගෝපාල් කියන වෛද්‍යරයා. මොකද්ද? අපි පළතුර ස්වභාවික ඉදිලා කනකොට මොකද්ද වෙන්නේ? ඒක තියෙන මේ රසායනික දේවල් වලින් අපේ ඇඟේ පිළිකාව මේ පිළික හැදීම අඩු කරනවා. හැබැයි අපි පළතුරක් කෘතිමව ඉදෙව්වොත් කල් තියාගත්තොත් ඇතුලේ ඇති වෙන රසායනික විපර්යාස වලින් මොකද වෙන්නේ? පිළිකා මේ කාරක හැදෙන්නේ. පිළිකා නාශක නෙවෙයි. මතක තියාගන්න. අපි දැන් ගොඩක් කන්නේ පිළිකා කාරකමත් තියාගන්න. පිළිකා නාශක කැවෙන අඩුයි. දැන් ඉස්සර අපි මං කිව්වේ අපි යනක මං කුරුදු නැට්ටක් කරේ හප ගියානේ. මඤ්ඤොක කියන හොඳ පිළිකා නාශකයක්. අපේ තුන පහ ටික කියන්නේ හොඳම මේ පිළිකාව විතර නෙවෙයි පිළිකාව දියවැඩියා හරදරෝ වගේ ලෙඩ කොටකට හොඳ අපේ තුන ස්පයිසි ටික අපේ තුන පහ ටික. ඒ කියන්නේ ලංකාව ප්‍රසිද්ධ තුන පහ වලට. ඒක නිසා මේ දැන් ඒ භාවිතය අඩු වෙලා. අපි කෘතිමව ඉදෙව්වොත් හරි කල් තියාගත්තොත් හරි මොකද වෙන්නේ? අපි ඒ ඇඟ පළතුර මොකද්ද කියන්නේ? හරි. අපිට ස්වභාවිකවම ඉදෙන දෙන්නේ නැත්නම් හරි අපිව කන්නකෝ කියලා අපිට හදන පිළිකාව. ඒ නිසා මත තියාගන්න අපි කෘතිමව පළතුරු ඉදවන්නත් එපා කෘතිමව පළතුරු කල් තියාගන්නත් එපා. මොකද ලංකාවේ ගොඩක් ගහන්නේ මොනවද? ලංකාවේ කාබයිඩ් ඉස්සර ගැහුවා දැන් ගහන්න එතෆෝන් මේ කියන එක අර කෘෂිකාර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ කරලා තියෙන්නේ මොකද්ද? මේ වතුර මිලිලීටර් 1000කට එතෆෝන් මිලිලීටරයක් දාලා මේ කැල්සියම් ඔක්සයිඩ් ටිකක් දාලා පැත්තකින් තියන්න එන ගෑස් එකෙන් තමයි ඇසිටිලින් කියන වායුවෙන් මේ පළතුරු දෙන්නේ. නමුත් අපේ වෙලෙන් දැන් මොකද කරන්නේ? එතෆෝන් කෙලින්ම ස්ප්‍රේ කරනවා මේ පළතුරු වලට. එහෙම දෙයක් තියෙනවා. ඒ නිසා ඔය එකපාර දීච්ච පළතුරු ගොඩවල වලින් පළතුරු ගන්න එපා. පළතුරක් ඉදින්න අපි දන්නවා ක්‍රමානුකූලවනේ. කෙහෙල් කැනක පළතුරු ඉදින්නේ ක්‍රමානුකූලවනේ. අපි බෙහෙත් ගහ පළතුරක් කපලා බලනකොට මොකද වෙන්නේ? පොත්තේ ඉඳලා ඉදිලා තියෙන. නමුත් පළතුරක් ඉදෙන්නේ අර ඇටේ බීජේ ඉඳලා මේ පොත්ත පැත්තට ඉදෙන්නේ. නමුත් බෙහෙත් ගහපුවා ඉදෙන්නේ අනිත් පැත්තට. ඒ නිසා පුළුවන් තරම් බලන්න ගෙදරින් පළතුරු ගන්න නැත්නම් බෙහෙත් ගහපු නෑ කියන විශ්වාසය තහවුරු කරගත්ත තැනකින් ඔබ පළතුරු ගන්න උත්සාහ කරන්න. එහෙනම් අපිට රටින් පළතුරු එපා. අපේ පළතුරු ඕන තරම් තියෙනවා. අපේ පළතුරුත් බෙහෙත් ගහන දේව කන්න ඔබ වග බලා ගන්න. එතකොට අපිට පුළුවන් මොකද්ද ලෙඩ නැතුව ගොඩක් කල් ජීවත් වෙන්න. හරි. ලෙඩ නැතුව ගොඩක් කල් ජීවත් වෙන්න පුළුවන්. හරි. අපි එහෙනම් යමු මේ ඊළඟ එකට. මේ දින පළතුරුනේ කොච්චරනම් පළතුරු අපේ රටේ තියෙනවද? මෙහෙම පළතුරු තියාගෙන අපි මෙහෙම දුක් විඳින්නේ. මෙහෙම පළතුරු තියාගෙන තමයි දුක් විඳින්නේ. හරි. මම මේක කතා කරා මේ දේවල් ගැන මේ එළිපොද මේ අපේ එළවලු ටික මේ එළවලු තමයි ඔබ අහලත් නැහැ මේ දැකලත් නැතුව ඇතිනේ. මේ අපේ රටේ තිබිච්ච එළවලු මේ. අපේ ඉස්සර දසමහයෝදේ බිහි වුණේ අර මේ වැව් ටික හැදුවේ අර දාගැප් ටික හැදුවේ මේවා කාලා. නැතුව පාන් පිටි කාලා කිරිපිටි බීලා බිස්කට් කාලා නෙවෙයි ඒව හැදුවේ. මත් තියාගන්න. මොකද මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. සමහර රට මොකද අපේ රට ආක්‍රමණ 30ටත් වඩා වැඩිනේ. මට මතකයේ හැටියට ආක්‍රමණ 30කට වඩා අපේ රට ඇයිනේ පුංචි දූපත මෙච්චර මේ මිනිස්සු අල්ලගන්න හදන්නේ. විජාතකීන්. අල්ලගන්න හදන්නේ මොකද නිසා නෙවෙයි. අපේ රට තරම් රටක් වෙන ලෝකෙ කොහෙවත් නැහැ. මත තියාගන්න.
මොකද අපේ රටේ තියෙන මං කිව්වේ කන්න දේවල් කොච්චර තියද අධ්‍යාත්ම ශක්තිය වැඩි ගුරුත්වාකර්ෂණය අඩුයි. ඒකනේ ඇමරිකාව නාසයක මේ ගහන්න උත්සාහ කරන්නේ. මොකද ගුරුත්වාකර්ෂණය අඩු වෙනකොට රොකට් යවන යන වියදම අඩු වෙනවා. ඊට පස්සේ අපේ ටයිටේනියම් නීතිය අපේ මේ වරාය පිහිටීම ඕව ගත්තන් පස්සේ කොච්චර ස්වභාවික පිහිටීම් ටික ඉතින් මේ දේවල් වල ලෝකෙ කොහෙවත් නැහැ. ඒකයි මේ ආදරණීය තරුණ පරම්පරාවගෙම ඉල්ලන්නේ. ඔබ කැප වෙන්න. මොකද අපිට මේ රට නැතුව වෙන තැනක් අපිට යන්න නැහැ. නිසා මේක ආරක්ෂා කරන්න මේ ඉස්සරහට එන්න. මේ දේවල් ආරක්ෂා කරන්න. ඒ නිසා ඔබ මේ දේවල් ආරක්ෂා ඔබ නිරෝගී වෙන්න ඕන. ඔබ නිරෝගී වෙන්න කොහොමද දේවල් කන්න ඕන. ඒ නිසා ඒකයි මේ දේවල් අපිට උකන. ඔබ මේ දේවල් ඔබේ යාළුවන්ට කියන්න. මේ දේවල් කන්න එපා. මෙන්න අපේ දේවල් මේවා කන්න කියලා. ඒ දේවල් විදිහට අපේ මට්ටමේ උත්සාහ කරමු කොහොම හරි අපි මේ නිරෝගීමත් ජාතියක් බිහි කරන්න. ඒ නිසා මේ තියෙන එළවලු, මේ තියෙන පලා වර්ග, මේ තියෙන අල වර්ග මේ කොච්චරනම් මේ දේවල් තියෙනවද? මේ තියෙන්නේ ඔබ අහලත් නැතුව ඇති. මේ ටිකම පස්සේ වන්නම් මේ ෂෙයා කරන්නම්. මේ තියෙන ඔසුපෑන් අපි උද්දේ තිබහට බොන්නේ මේ දේවල් බෙලිමල් රණවරා ඉරවසු පොල්බලා බෙලිගල කොත්තමල්ලි කොච්චර තියෙනවද? හවසට බොන්න මේක. හවසට වෙන මේ පාට බීම් බොන්නේ නැතුව ඔය ප්‍රතිශක්තිය වැඩි වෙන ඉතාමත් වැදගත් දේවල් මේ තියෙන්නේ. ඔබ මතක තියාගන්න ඔබ කොරෝනා මේ දවස්වල මම ඉතා කෙටියෙන් කියන්නම්. ඔබ දන්න කොරෝනා කියන වෛරස් රෝගයක් නේ. ඒ වෛරසය දවසින් දවස මේ වෛරසය කාලෙන් කාලට මේ මියුටේට් අනුවර්තන වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔබ ඇඟේ ප්‍රතිශක්තිය වැඩි නම් මොකද කරන්නේ? අපේ ඇඟේ ඉමුනිටි එක නැත්නම් ප්‍රතිශක්තිය. ඒ කියන්නේ අපේ ඇඟේ ඉන්න හමුදාවක්. ඒකට පුළුවන් මොකද්ද? එන හතුරව අඳුරගෙන අවශ්‍ය කරන ආයුධ හදන්න. අපි ඒකට කියන ඇන්ටිබොඩි හදනවා කියලා. ඒ නිසා වෛරසය කොච්චර වෙනස් වුණත් අපේ ඇඟේ හමුදාව ශක්තිමත් නම් නැත්නම් ප්‍රතිශක්තිය ශක්තිමත් නම් මොකද්ද? ඒ ඇන්ටිජන් එක නැත්නම් ඒ හතුර අඳුරගෙන අවශ්‍ය කරන ආයුධ නැත්නම් ඇන්ටිබොඩි හදලා විනාශ කරලා දානවා. ඒ නිසා ඔබේ ඇඟේ ප්‍රතිශක්තිය වැඩි කරන්න නම් අපේ දේශීය ආහාර ටික, දේශීය පාන ටික පාවිච්චි කරන්න. ඉඟුරු කොත්තමල් ටික, නෙල්ලි රසම් ටිකක් බොන්න, බෙලි මල් ටිකක් බොන්න, රණරා ටිකක් බොන්න, අපේ කොළ වර්ග ටික කන්න, අපේ අල වර්ග ටික කන්න, අපේ හාල් ටික පාවිච්චි කරන්න. අපේ තුන පහ ටික පාවිච්චි කරන්න. එතකොට ඔබේ ප්‍රතිශක්තිය වැඩි වෙනවා. ඒකේ වාසනාවට මොකද ඔබ දන්නවා පහුගිය කාලේ කොත්තමල්ලි මේ නොබිපු ගෙදරක් හොයාගන්න බෑ. බයට බිව්ව කොත්තමල්ලිනේ. එහෙනම් ඒක නිසා තමයි වාසනාවට මෙහෙම හරි රට බේරලා තින්නේ. ඇමරිකාව වගේ අධික ලෙස මේ ප්‍රතිශක්තිය අඩු මස් කන අධ්‍යාත්මික පිරිච්ච රටවල් මේ දහස් ගණන් මේ යද්දි වාසනාවට අපේ රටවල් මෙහෙම බේරලා තින්නේ. අපේ දින විදේශීය ආහාරටම නිසා. පොඩ්ඩක් හරි තාම ඉතුරුලා තියෙන නිසා. ඒ නිසා මේ අපේ ජාන කිටුව නැත්නම් ජීන් පූල් එක රැක ගමු. මොකද මං කියන්න කලින් උත්සාහ කරේ ඒ සමහර ජාතීන්ට ඕන මොකද්ද? අධිරාජ්‍යවාදීන්ට ඕන අපේ ජාන විනාශ කරන්න. ඌව වෙල්ලා සිදුනේ ඒක. දරුවොත් කරන්නේ ඒකයි. අපි මේ ජාන පරම්පරාව ඉස්සරට තියාගත්තොත් ලෝකෙට තර්ජනයක්. මොකද රාවණාගේ නම් ජාන අපි ළඟ තියෙනවානේ. පස්සේ මිශ්‍ර වුණානේ. නමුත් රාවණාගේ ජාන තාම තියෙනවා. අද අපිට රටවල ජාන අයිඩෙන්ටිෆයි කරගෙන ජාන අඳුරගෙන මොකද මේ පුළුවන් දැන් අඳුර ගන්න. ඒ ජාන වල පස්සේ මේකල අපිට ජාන අපිට පිටිපස්සට ගියන් පස්සේ මේ ජාන මේ පෘතුගීසි ජානද ලන්දේසි ජානද ඉන්දියානු ජානද නැත්නම් රාවණා ජානද කියලා හොයාගන්න පුළුවන්. එහෙම හොයාගෙන මේ සමහර රටවල් ගන්නවා මේ මිනිස්සු ටික. ඒ නිසා ඔබ මත තියාගන්න අපිට මේ කෑම කවල පුළුවන් රටින් කෑම එවල අපිව ලෙඩ කරවලා ඔබ හිතන්න ඔබේ අම්මත් දියඩියාව තියෙන ඔබේ තාත්තත් දියඩියක් තියෙනවා නම් ඔබේ දරුවෝ අනිවාර්යයෙන්ම දියඩියා රෝගී. එතකොට ඔහොම දියඩිය පිළිකාර රෝගීන් ටික බිහි වෙනකොට මොකද වෙන්නේ? ප්‍රතිශක්ති රෝගී බිහිවෙනකොට අපේ රට අල්ලගන්න ලේසි වෙන ඉස්සරහට. මෙයාගේ ප්ලෑන් එකකුත් තියෙනවා. ඒ නිසා ඔබ මත තියාගන්න මේ දැන්වත් ඉතුරුලා තියෙන නැත්නම් සූසයට කලාවෙන් දක්ෂ ජාන අපි ළඟ තිබ්බා. මොකද ඔබට තේරෙනවා ඔබේ මේ සීගිරේට වතුර යන විදිය කොහමද? යෝධැලේ බැස්ම අංගලට කොහමද? විසෝකොටුවේ තාක්ෂණය කොහමද? රාවණා දඬුමර තාක්ෂණය කොහමද? මේවා හිතා ගන්නත් බෑ. ඒ වගේ දියුණු තාක්ෂණයක් අපි ළඟ තිබ්බා. දැන් මේ ඉලෙක්ට්‍රොනික දැන් ඉස්සර අපි ගනුදෙනු කරේ කොහමද? දැන් මේකත් කියන්න ඕන මේ මම මේක අන්තිමට කතා කරන්නම් කොහේ? අපි අපේ ඉස්සර මේ මේ ඉලෙක්ට්‍රොනික ඩිවයිස් තිබ්බේ නෑනේ. නමුත් ඉස්සරට වයර්ලස් පාවිච්චි කරා කොහමද? ඔබ ලෝකේ කොහේ හිටියත් මම ලෝකේ කොහේ හිටියත් අපේ අධ්‍යාත්මය ඉස්සර දියුණු වෙන්නේ. එතකොට අපි දෙන්න මේ ෆ්‍රීකවන්සි එක ඉක්වල් කරගන්නවා. ඒකට කියනවා ටෙලිපති කියලා. එතකොට අපිට මේ සත පහක්වත් අපේ ඩේටා ඕනේ නැහැ කතා කරන්න පුළුවන්. එහෙම ක්‍රමයක් තිබ්බේ. ඒ කියන්නේ අපි අධ්‍යාත්මය අපි එකට මේ සම්බන්ධ වුණා. ඒ නිසා වයර්ලස් මේ සංනිවේදනයක් ඉස්සර තිබ්බා. ඉතින් මොකද උනේ? අධ්‍යාත්මයෙන් එන්න පිරුණා. එතකොට මොකද උනේ? මේ වගේ ඉලෙක්ට්‍රොනික ඩිවයිස් අපිට හදාන්න උනා. මොකද අපිට සංනිවේදනය කරන්න. නැත්නම් අපිට සංනිවේදනය කරන්න අපේ අධ්‍යාත්මය අපේ මොලේ ඉස්සර දිනලා තිබ්බ අපිට මේ ඩිවයිස් අවශ්‍ය උනේ නැහැ.
ඒ නිසා මේ කමන්න නැහැ. ඉතින් අපි ඕවා කමන අපි ප්‍රයෝජන ගමුකෝ. ඒ නිසා ඔන්න ඔහම දියුණු මම කියන්න උත්සාහ කරේ. ඒ තරම් දියුණු ජන කොට්ටාශයක් අපේ හිටියා. ඒ ජාන තාමත් තියෙනවා. ඒ ජාන ටික ආරක්ෂා කරගන්න ඕන නම් ආදරේ දුවේ පුතේ නැත්තම් මෙතන ඉන්න සහෝදර සහෝදරියෝ ඇති අම්මලා තාත්තලා ඇති සිව් දෙනාගේ ඉල්ලන්නේ මොකද්ද? අපි මේ අපේ දේවල් ටික කමු. මේ මහ පොළොවේ හැදෙන අපේ දේවල් ටික අපි කමු. අපේ අධ්‍යාත්මය අපි දිනු කරගමු. අපේ සබහා ධර්මයත් එක්ක එකට එමු කියලා අපි මේ නිරෝගීමත් සමාජයක් අපි බිහි කරගමු. ඒ නිසා මේ කියන්න උත්සාහ කරේ මේ වගේ දේවල් බොන්න අර පාට බීම් වර්ග බොන්න එපා. අනිත් එක තැම්බුම් හොද්ද කායක් හොද්ද ඔබ සතියට එක දවසක් කර තැම්බුම් හොද්දක් බොන්න. අද දවස් සංස්ථාවේ මේ දේශීය සංස්ථාවේ තැම්බුම් හොද්ද තියෙනවා ගාම මේ හදලා ඉතින් ගෙදර මේක හදාගන්න තැම්බුම් හොද්ද කියන්නේ ප්‍රතිශක්තිය ඉතාමත් වැඩි කරන පානයක්ම තියාගන්න. ඔබේ ආහාර ජීර්ණය හොඳටම සිද්ධ කරන එක. රසමයක් අපි බොන රසම් ඒ කියන්නේ මේ තැම්බුම් හොද්ද. ඔබ කන්න කලින් ඔබ තැම්බුම් හොද්ද. අද ඇපටයිසර් කියලා අපි හොටෙල් එකේ තියෙන මොනවද පාන් පිටි කෑමනේ. ඒක හරි විහිළුවක්. අපටයිසයක් කියලා කලින් දෙන්නේ මේ බටරයක් එක පාම්පිරි ඕයක දේවල් තියෙන්නේ. ඒක දැක්කම මට hina යනවා. ඒකේ අපටයිසයක් මේ ආහාර රුචියක් වැඩි වෙනවද? නෑ මෙන්න අපේ හොඳම අපටයිසර් එක. තැම්බුම් හොද්ද. මේක කන්න පෑඩ කලින් බොන්නකෝ. එන්සයිම් හොඳට වැඩ කරනවා. ප්‍රතිශක්තිය වැඩි කරනවා. ආහාර ටික හොඳට දිරවනවා. අපිට ලෙඩ පැත්ත බලා දෙන්නේ නෑ. අඩුගානේ සතිය දවසක් හරි මේකේ අඩුගානේ මේ ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහ ගන්න මේ තැම්බුම් හොද්දේ. මේක හදා ගන්න. මේක හදාගෙන පාවිච්චි කරන්න. එතකොට ඔබට නිරෝගීව ඉන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් ඔබ පාවිච්චි කරන උත්සාහ කරන්න මේ අපෙන් ගිලී යන දේවල්. මේ දේවල් තියෙනවා. හත්මාළු මම ගැන වැඩි කතා කරන්නේ නැහැ. මේ දේශීය කැවිලි මේ මොකද දැන් ඉස්සරහට ඉන්න අවුරුද්දනේ. ඉස්සරහට ඉන්න අවුරුද්ද ඉස්සරහට තින් කැවිලි හදනවා. අපි අය කරන මෝඩඩක් තියෙන මොකද අපි අය කැවිලි හදන්නේ සුදු කැකුළු පිටි කළා, සීනි උණු කළා, පැණි හදනවා. ඕව කාලා ඊට පස්සේ සීනි වැඩි වෙනවා, කොලෙස්ටරෝල් වැඩි වෙනවා. නමුත් අපේ දේශීය ජනයා මොකද්ද කරේ? අපේ හැදුවේ විවිධ විශේෂ හාල් වර්ගකින්. ඒ හාලේ ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් එක ගොඩක් වැඩි. මේ අඩුයි. ඒ කියන්නේ මොකද වෙන්නේ? මේ ඒ හාල් අපි සුදු කැකුළු නෙවෙයි ගත්තේ. එතකොට තෙල් කොච්චර ගත්තත් තෙල් එකට උරා ගන්නේ නැහැ. ගත්තේ කිතුල් පැණි. මේ පොල් පැණි ගත්තේ. ඒතර කිතුල් පැණි වල මොකද වෙන්නේ? කිතුල් පැණි වල ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් අඩුයි. ඒ කියන්නේ සරලව කිව්වොත් එහෙම කිතුල් පැණි වල සීනි උරා ගැනීම අඩුයි. පැන් රස තිබ්බට. එතකොට කැවිලි ගෑවට සීනි තොල් තෙල් වැඩි කොලෙස්ටරෝල් වැඩි වුණේ නැහැ. එහෙම හරි විද්‍යාත්මක විදිහට අපි ආහාර රටාව ඉස්සර තිබ්බේ. ඊට පස්සේ ඒක ඉවරලා හත්මාළුව කනවා. හොඳට සෙල්ලම් කරනවා. එතකොට සීනි කොලෙස්ටරෝල් එන්නේ නැහැ. ඒ නිසා කැවිලි ඔබ හදනකොට දැන්වත් පොඩ්ඩක් ඉස්සර කැවිලි හැදියේ කොහොමද කියලා හොයලා බලලා මේ හදන්න පාම් පිටි වලින් කැවිලි හදන්න යන්න එපා. අර වගේ හාල් පිටි වලින් ඔබ කැවිලි හදලා ඔබේ අනාගතේ මේ දේවල් ඉස්සරහට අරන් යන්න මේ දේශීය කැවිලි කියන දේවල්. හරි. ඊට බුලත් පිට කණයි මෙතන නැති වැඩි ඉල්ලීමක් කරන බුලත් පිට කන්න එපා. අපි ආයුර්වේද නම් තිබා මේ තාඹුල සේවනය කියලා. ඒ කියන්නේ හරි බුලත් පිටේ තියෙන්නේ බුලත් සාධික වසාවාසි කාර්බෝහයිඩ්‍රේට් කරදුමුංග වගේ දේවල් විතරයි. දුංගල හුණු තිබ්බේ නැහැ. ඔය දුංගල හුණු පුරුදු කරේ සුද්දා මොකද අපි ලෙඩ කරවන්න ඕන නිසා. අද මුඛ පිළිකාවට ප්‍රධාන හේතුවක් තමයි මේ බුලත් පිට. ඒ නිසා බුලත් කොළේ ගුණයක් නැහැ. බුලත් කොළේ හොඳයි. බුලත් එක්ක කන්න ඕන සාධික වසාවාසි කාර්බෝහයිඩ්‍රේට් අපි දැහැත්‍රට තියන්නේ අන්නේ දේවල්. නිසා දුංගල හුණු නැතුව බුලත් පිට කන්න ඒක ප්‍රධාන ආහාර වල පස්සේ ගොඩක් හොඳයි. මොකද ප්‍රධාන ආහාර වල පස්සේ ඒ වගේ නිවැරදි මේ බුලත් පිටක් ඖෂධීය බුලත් පිටක් කෑවොත් එම හොඳට ආහාර දිරවනවා, මුඛ රෝග අඩු වෙනවා. ඒ වගේ වාසි ගණනාවක් තියෙනවා. right. හරි. පළතුරු ගැන කතා කරා, මේ දේවල් කතා කරා. MSG ගැන මම අමුතෙන් කියන දෙයක් නැහැ. මොකද මොනෝසෝඩියම් ග්ලූටමේට් නැත්නම් අපි අජිනමෝටෝ කියන වෙළඳ නාමයෙන් මේ තියෙන්නේ. ඔබ ෆ්‍රයිඩ් රයිස් අනම්මනම් ගෙදරින් මේ කඩෙන් කන්න එපා. ස්ටොක් පවුඩර් අනම්මනම් MSG දක් කෙමිකල් මට කියන්නක ගොඩාක් තියෙනවා. මේවා අධික පිළිකාකාරක. ඔබ දන්නවා MSG නැත්නම් මොනෝසෝඩියම් ග්ලූටමේට් කෑම වැඩි අධික තිබ්බා එනවා. ඔළුව කැක්කුම වෙනවා. එයි වගඩුව අධික ක්‍රියාකාරී වෙනවා. පිළිකාව හැදෙනවා. මේ වගේ ගොඩාක් ලෙඩ හැදෙනවා. ඒ නිසා ඔබ කඩෙන් ගෙදර ෆ්‍රයිඩ් රයිස් එකක් හදන් කන්න කඩින් කන්න එපා. ඔබ දකින්න ඇති දැන් ඔබ මේ අවට නම් ඉන්නේ රැයට එනකොට කොච්චර මේ ෆ්‍රයිඩ් රයිස් මේ ගන්න රෙස්ටුරන්ට් වල නැත්නම් ඒ අවුට්ලට් වල කොච්චර පොලිමක් තියෙනවද? මොකද අපිට මේ වෙලා තියෙන්නේ? ඒක නිසා මත තියාගන්න ගෙදර කියලා පොල් සම්බල පොත් දෙක හරි හදන් කන්න රැයට මේ කඩේ තියෙන ෆ්‍රයිඩ් රයිස් කන්න එපා. මොකද අද කාලා අපි හෙට ලෙඩ වෙන්නේ නැහැ මත තියාගන්න. කාලයක් තිස්සේ කනකොට ඔන්න එනවා පිළිකාව. අද ලංකාවේ එකට මැරෙන හෘද රෝග වලින් දෙකට පිළිකාවෙන් ඔබ දන්න මෑත මැරිච්ච මියගිය ඔක්කොම පිළිකා රෝගීන්. අන්තිමට තමයි රෝගේ එන්නේ. මොකද පිළිකාව කියන්නේ එකපාර එන දෙයක් නෙවෙයි. ටික ටිකට වැඩි වෙලා ඔන්න කන්න බැරි වෙනවා. ඔන්න මේ කුද්දෙට එනවා. ඔන්න ලේ යන්න ගන්න. ඔන්න කැස්සක් එනවා.
එතන බලනකොට මොකද්ද පිළිකාව අපිට ඒ හැදලා තියෙන මේ කෑම වලින් මොකද අපි කන ගොඩක් පිළිකාකාරක මත තියාගන්න කෘතිම පැකට් එකේ තියෙන ටික වයිට් රයිස් එකේ තියෙන ටික මේ අනිත් පැකට් වල තියෙන දේවල් කෘතිම බීම වල තියෙන ඔක්කොම මොකද පිළිකාකාරක පිළිකා නාශක දේවල් කෑවෙන්නේ නැහැ පිළිකා නාශක තියෙන අර මං කියපු දේවල් ඒක නිසා පුළුවන් තරම් මේ දේවල් අවම කරන්න කොහේ හරි ඔබ උත්සවයකට ගිහිල්ලා කන්න වෙයි කමන්නේ නැහැ ඉඳ හිටලා නමුත් ඔබ එදිනදා ඔබ මේ දේවල් පුරුදු වෙන්න එතකොට ඉන්ද්‍රියලා හරි මිසක් කවනොත් ඒක විනාශ කළා දායි ඔබ අර එදිනදා ඔබේ හොඳ පුරුද්දක් තියෙන නිසා ඒක නිසා ඔබ මේ දේවල් වලින් පුළුවන් තරම් අඩු වෙන්න මොකද කඩේ අනිවාර්යයෙන්ම MSG දාන ඔබ දැකලා ඇති ලුණු කුඩු වගේ දේවල් සුදු පාට තියෙනවා ඒ නිසා බිස්කට් වල තියෙනවා ඒ නිසා ඔබ මේවා ඔබේ දරුවට ගෙනත් දෙන්නත් එපා මේ දේවල් සම්පූර්ණයෙන්ම නවත්තන්න ඔබ අපිට කන්න ඕන තරම් දේවල් තියෙනවා මත් තියාගන්න අපිට කන්න ඕන තරම් දේවල් තියෙනවා මේව කියද්දි අහයි අපි මොනවද දෙන කන්නේ කියලා කන්න කොච්චර දේවල් නම් අපේ රටේ තියෙනවද ඒ නිසා ඒකට පුරුදු වෙන්න ඒ නිසා මේ දේවල් මේ තියෙන පිළිකාකාර වර්ග ටික ඒවා කන්න එපා දැන් වෙලාවත් ගොඩක් ගියා දන්නේ නැතුව මේ මම මේකත් ඉතින් හිටින් කියන්නම් අපි ආපහු බලමු තව ටිකක් කතා කරන්න මේ E numbers කියන මම හිටින් කියන්නම් E numbers කියන්නේ මොකද නේ ඔබ මේ පැකට් එකේ දැන් ගිහිල්ලා බලන්න දැන් නෙවෙයි මේක ඉවරලා ගිහිල්ලා බලන්න ඔබේ කෘතිම ගත්ත පැකට් එකේ පිටිපස්සේ E අකුරක් ගහලා නම්බර් එකක් ඇති නැත්නම් INS කියලා දැන් තියෙන්නේ E හෝ INS කියලා C ඉඳන් 999ට මොකද්ද මේ කියන්නේ ඒ පැකට් එකේ තියෙන කෑම වලට දාන කෘතිම රසකාරක වර්ණකාරක කල් තබා ගැනීමේ ද්‍රව්‍ය හඳුන්වන ඉන්ටර්නැෂනල් කෝඩ් එකක් මම සමන්ට අපි තියෙනවා මේ අංකයක් දෙනවා අපි සමන්ට දෙක දෙන්නොත් මේ දෙක කියන සමාන කියලා අපි දන්නවා ඒ වගේ E102 නම් තියෙන්නේ මේ yellow coloring එක කහ පාට coloring ඒ වගේ ඒක හඳුන්වන කෝඩ් එකක් නේ ඉතින් මේ කෘතිම මේ E numbers වලින් බහුතරයක් මොකද්ද E numbers වලින් ගොඩක්ම පිළිකාකාරක මතියන් E numbers වලින් ගොඩක්ම පිළිකාකාරක මට ලස්සන දෙයක් වුණා මගේ මගේ මේ අත්දැකීමක් පුංචි දරුවෝ කීව දෙනෙක් හිටියා ඒ දරුවන්ට මේ වීස් එක මේ ඇදුම බෙහෙත් දෙනවා අඩු වෙනවා ආපහු හැදෙනවා ඊට පස්සේ මම ඇහුවා එයා අම්මලාගෙන් මේ ඉස්කෝලේ ඇරලා එහෙම එනකොට මොනවද මේ දරුවන්ට අරන් දෙන්නේ ඊට පස්සේ කිව්වා අර කලරින් දාපු පාට බීම අරන් දෙනවා විවිධ ටිප් අරන් දෙනවා කියලා ඊට පස්සේ ඒකේ තියෙන E numbers check කරලා බැලුවම පස්සේ ඒකේ තියෙනවා allergy condition තියෙන. කියන අසාධ්‍යතාවයක් ඇති වෙනවා කියලා. ඊට පස්සේ මම බෙහෙතුත් නවත්තලා මම කිව්වා ඒ දරුවන්ගේ අම්මලට මාසයක් ඔය කෘතිම පාට බීම දෙන එක සහ ටිප් දෙක නවත්තන්න කියලා. අනේ මොකද උනේ? ඒක නවත්තනත් එක්කම අර ඇදුම ටික අඩු වෙලා ගියා. ඉතින් ඒ වගේ E numbers නිසා ඔබ බලන්න ඔබේ තිරේ පිළිකාව, ළමුන්ගේ අධික්‍රියාකාරීත්වය, දියවැඩියාව, අදිරුදුර පීඩනය, කොලෙස්ටරෝල්, හෘද රෝග වගේ රෝග ඇදුමගේ ඇති වෙන ඔබේ පැකට් එකේ තියෙන ඔය E numbers නිසා. ඒ කෘතිම රසකාරක වර්ණකාරක කල් තබා ගැනීමේ ද්‍රව්‍ය නිසා. එහෙනම් අපිට ඒව ඕනේ නෑ. මොකද අපේ කෑම මොකද්ද? අපේ රසකාරක ඕන තරම් තියෙනවා. අපේ රසකාරක ඕන තරම් තියෙනවා අපිට කන්න. අපේ තුන මේ තියෙන අපේ රසකාරක අපිට මොකටද අමුතුවේ රසකාරක? ඉතින් මේවෙන් ගෙදර අම්මට කියන්නකො මේවා දාලා කෑමක් ෆ්‍රයිඩ් රයිස් එකක් හදන්න කියලා. කොච්චර රසයිද? මේක රසෙත් එක්ක මත තියෙන අපේ ආහාර ගුණපණ දෙකම රකිනවා. ඔබ දැක්කද නැවගේ මේක ස්ලයිඩ් වල ඉස්සෙල්ලම දාලා තිබ්බා ගුණපණ රකින්න අපේ කෑම කියලා. ගුණ කියන්නේ ලෙඩවලට ගුණයි කියන එක. පණ කියන්නේ පෝෂණය කියන එක. ඒ නිසා අපේ ඉස්සර ආච්චිලා කිව්වා මට පුතේ මේක කන්න මේකට ගුණයි මේක කන්න මේකට ගුණයි කියලා. ඒ කියන්නේ අපේ කෑම ලෙඩවලටත් ගුණයි. ඒකයි ගුණ කියන්නේ පණ කියන්නේ පෝෂණය. ගුණපණ දෙකම රකින්නවා. තව දෙයක් තියෙනවා මොකද? ඇයි අපි කෑම කන්නේ? අද වර්තමානයේ ඔබ ශිෂ්‍යත්වයට කාණික ඉගෙන ගන්නේ මොකද්ද? ශරීර වර්ධනයට ශක්තිය ලබා ගන්න ආරක්ෂාවට. ඔය තුනට විතරද අපි කෑම කන්නේ? නෑ. අපි කෑම කන්නේ මොකද්ද? අපි කෑම කනවා අපේ මොකද්ද? අපේ බලය වැඩි වෙන්න, අපේ මේ බුද්ධිය වැඩි වෙන්න. හැම දෙයකම මොකද්ද? අපිට මේ කෑම අවශ්‍ය වෙනවා. අද ඒකයි මොකද්ද? අපේ බුද්ධිය නැතිලා තියෙන්නේ. අපේ බුද්ධිය නැතිලා තියෙන්නේ ඒක. ඒ නිසා ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා මේ පහම ලැබෙන්නේ අපේ කෑම හරියට කෑවොත් විතරයි. ආයුෂ ලැබෙන්නේ, මේ වර්ණය ලැබෙන්නේ, සැපය, බලය, කියන්නේ මේ ශක්තිය, මේ ප්‍රඥාව. මේ අද ප්‍රඥාව නැත්තේ ඒකයි. ඇයි? කන්නේ වස. ඉතින් වස කරගෙන්ට කොහෙද ප්‍රඥාව? ඒ නිසා මතියන අපි කෑම වලින් ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා කියන පහම ලැබෙන්න නම් අපි නිවැරදි ආහාර රටාවක් අපි අනුගමනය කරන්න ඕන. ඒ නිසා මේ තියෙන අපේ කෑම ටික බලන්න කොච්චර මේ අපේ රසකාරක තියෙනවද කියලා. ඒ නිසා මේ වගේ රසකාරක පාවිච්චි කරන්න මේ අපේ අම්මට කියන්න ඔබ ගෘහණියක් නම් මොකද කාන්තා ඔබ අතේ පවුල නිර්වකම දාපදිමත් තියාගන්න. කාන්තා ඔබ අතේ මෙතන කාන්තාව ඉන්නවනම් මේක හොඳින් අහගන්න. ඔබ උයලා දෙන දේ තමයි අපි කන්නේ. ඒ නිසා ඔබේ තමයි වක්කීම තියෙන්නේ මොකද්ද? හොඳ දේවල් මේ
මේ පිළිල කරන්න. ඒ නිසා ඔබ ඒ වගේම හොඳ දේවල් පිළිල කරන වගේ මොකද්ද? ඔබ කෑම පිසිනකොට ඉතාමත්ම ශ්‍රද්ධාව කියන්නේ මේ ආහාර මගේ ස්වාමියට මගේ මේ දරුවන්ට දිව්‍ය ඖෂධයක් වේලා කියලා හිතන්න. උයන්න. අපේ ගොඩක් කාන්තාවෝ මෙතන ඉන්නවනම් උයන්නේ කොහමද? මේ මගේ මනුස්ස එන්නෙත් නෑ අර උදව්වක් කරන්නේ නෑ මොන කරදරයක්ද උදේ නැගිටලා දැන් බත් අම්මා වගේ බත්තු වෙන ඉවරයක් නෑ දැන් මට මේ කර්මය හැමදාම කරන්න බෑ ඔන්න ඔහොමයි උයන්නේ. එහෙම උයනකොට මොකද වෙන්නේ? ඒවා විස වෙනවා. ඒ නිසා ඔබ උයන එක වෑංජනේ හරි එක ලෝභ එක මේ බත හරි කමන්නේ මොකද්ද? මේක දිව්‍ය ඖෂධයක් වෙයා කියලා හිතලා ඔබ මේ පිළිල කරනවා. ඒ අධ්‍යාත්මික ශක්තිය ඔබ එකතු කරන්නේ කෑමට. අර විදිහට බැන තරහෙන් පුපුර මං විතරයි මේක විතර වැඩකාරී වගේ ඔක්කොම උයන්නේ කිය එහෙම කරන්න එපා. ඒ නිසා ඒ විදිහට උයන්නේ වගේ ලස්සන පෞල් ජීවිතයක් ගත කරන්න. ඒ වගේ එතකොට නිරෝගීමත් ජීවිතයක් අපිට ගන්න පුළුවන්. මොකද ඒ ලස්සන පෞල් ජීවිතයක් සම සතුටින් ඉන්නේ කොහොමද කියලා වෙනම දේශනයක් තියෙනවා. අපි ඒක පස්සේ දවසක් කරමු. ඒ නිසා අද අපි කතා කරේ දිනචර්යාවනේ. ඉතින් ඔන්න ඔය විදිහට මේක අනිත් එක තමයි ජීන් මොඩිෆයිඩ් ෆුඩ්ස් කියන දේ. ජානත් විකෘති කරපු ආහාර ඔබ කන්න එපා. දැන් වෙලාව නැහැ මේකට ගොඩක් කියන්න. ජාන තාක්ෂණික ආහාරය කියන්නේ ජීන් මොඩිෆයිඩ් ජේම් ෆුඩ්ස් කියලා ගහලා තියෙනවා. මේ ඇයි ජාන විකෘති කරන ආහාර කනකොට අපේ ජානත් විකෘති වෙනවා. ඒතර අපි ලෙඩ වෙනවා කෙටියෙන් කියන්නේ. නිසා මේ ජාන විකෘති කරපු කෑම පැකට් එකේ අනිවාර්යයෙන්ම ගහන්න ඕන. ජාන විකෘති කරන ජෙනෙටිකල් මොඩිෆයිඩ් ෆුඩ්ස් කියලා අනිවාර්යයෙන්ම ගහන්න ඕන මේ පැකට් එකේ. ඒ නිසා මේ කෑම කන්න එපා. පිළිකාව ඇති වෙනවා, වඳභාවය ඇති වෙන්න පුළුවන්. මේ වගේ ලෙඩ ගණනාවක් ඇති වෙනවා ජාන ආහාර කරවක. හරි. අවතෙන් මොකද කියන්නේ මොකද්ද? කොටන්න ඕනේ නැහැ, පොලන්න ඕනේ නැහැ, කඩන්න එල්ලි ගන්න, බිඳින්න ගන්න, මිරිකන්න පෙරන්න ඕනේ නැහැ. කපන්න ඒ දන්න හැඳි ගන්න ඕනේ නැහැ, කොටන්න අඹරන්න තලන්න ඕනේ නැහැ. ඔක්කොම අද කුඩු කරලා එනවා. ඒ සහ ඔක්කොම අද බ්ලෙන්ඩරේට වාර දීලා තියෙන්නේ. බ්ලෙන්ඩරේ පොල් මිරිකන්න එපා. පොලිස් මේ අනවශ්‍ය තෙල් ඉන්න පුළුවන්. අතේ පොල් මිරිකන්න පුළුවන් තරම් කොටන්න දේ කොටන්න, කඩන්න ඕනේ දේ කඩන්න, බිඳින්න ඕනේ දේ බිඳින්න, මිරිකන්න දේ මිරිකන්න. මොකද ඒව හරි විද්‍යාත්මකයි. දැන් මට වෙලා නැහැ මේකින් එක පැහැදිලි කරන්න. මේ එකින් එක විද්‍යාත්මකව පැහැදිලි කරන්න පුළුවන්. ඒ නිසා කපන එක මේ කොටල වැඩක් නැහැ, කොටන එක කපල වැඩකුත් නැහැ. මේ වගේ හරියට අපේ ආච්චි ළඟ තිබිච්ච දැනුම පාවිච්චි කරන්න. නිසා මේ දේවල් ඔබ ඉස්සරහට අරන් යන්න. මාගරින් කන්න එපා. මාගරින් කියන්නේ අධික පිළිකාකාරකයක්. කාටකස් දිගල උසාවියේ එක තහනම් කර අවුරුදු 3න් 15 දරුවන්ට මාගරින් දෙන්න එපා කියලා. නමුත් ඒ ලේබල් එක දැන් නැහැ. නිසා මාගරින් කියන්නේ එළවලු තෙල් වල හදන එකක්. බටර් ප්‍රශ්නයක් නැහැ. මාගරින් කන්න එපා. මන්ට වේගෙන් යනවා. මේ චිකන් වැඩ කෝටියයි නිකන් ලෙඩ කෝටියයි. නිසා මේ චිකන් ගැන මම කතා කරා. කන්න එපා. මේ තියෙන්නේ මේ පැනවීම නිසා ඇති වෙන දෙයක්. අද ඇමරිකාවේ ෆුඩ් ඇන්ඩ් ඩ්‍රග්ස් ඔතොරිටි එක අද මේවා හඳුන්වන්නේ ඔස්ටියෝපොරොසිස් ඩ්‍රින්ක් නැත්නම් කැන්සර් ඩ්‍රින්ක්ස් විදිහට හඳුන්වන්නේ. ඒ නිසා ගොඩක් අද මේ භාවිතයෙන් ඉවත් වෙන මේකේ මේ දේවල් ටිකක්. ඒ නිසා මේවෙන් ඉවත් වෙන්න මේ මොකද මේ තියෙන්නේ ගමේ බඩු අතේ තියෙන මොකුත් නෙවෙයි. මේ කලබල වෙන්න එපා. අතේ තියෙන්නේ කුරුම්බ ගෙඩියක්. ඒ නිසා කුරුම්බ ගෙඩියක්, වෑවර ගෙඩියක්, මේ තැඹිලි ගෙඩියක් වතුර එකක් බොන්න තිබාට බොන්න එපා අර වගේ බීම. එහෙනම් රැයට කන්න ඕන මොකද්ද? රැයට නිදාගන්න පැය දෙකකට කලින් කෑම කන්න. පැය දෙකකට කලින් කෑම කනකොට මොකද පවුලේ එකට සිට ඔබ කන්න. මොකද ඒක ඉතා වැදගත්. මොකද අද මේ දුරකථනය නිසා මොකද වෙලා මේ දුරකථනය හොයාගත්තේ ඇයි? අද මේ ග්‍රැහම් බෙල් ඊට නම් සියදී විනා ගන්න. ඇයි? දුරකථනය හොයාගත්තේ දුර ඉන්න අය ලං කරගන්න. නමුත් දැන් ළඟ ඉන්න අය දුරස් වෙලා දින මේ දුරකථනය නිසා. ඒ නිසා මත් තියාගන්න මේක අපේ සීමා සහිතව පාවිච්චි කරන්න. නිදා ගන්නකොට කාමරෙන් එළියේ මීටර 3ක්වත් දුරින් දුරකථනය තියන්න. ඇඳට මේ දුරකථනය අරගෙන යන්න එපා. එතකොට ඔබේ තියෙන පවුලේ තියෙන බැඳීම අඩු වෙලා තියෙනවා. ඥාතින්තර තියෙන බැඳීම අඩු වෙලා තියෙනවා. මේ සියලු දේවල් අඩු වෙන්න දුරස් වෙන්න හේතුව මේ දුරකථනය. ඒක නිසා ඒක අවශ්‍ය වෙලාවට විතරක් පාවිච්චි කරන්න. නිදා ගන්න පැය දෙකකට කලින් ඔබ කෑම කන්න. තෙල් කෑම නැතුව සැහැල්ලු කෑමක් කන්න අනිවාර්යෙන්ම. සෑල්ලු කෑමක් කාලා ඔබ නිින්දට යන්න. ඔබ නිින්දට යනකොට ඔබ අනිවාර්යයෙන්ම මොකද්ද මතක් කරන්න අද දවසේ ඉච්ච හොඳ සිදුවීම් ටික මගේ අතින් කාටවත් වැරද්දක් සිදුුනේ නැහැ. මේ ඒ නිසා මම හොඳ දෙයක් කරේ. මම හැදුවේ අඩු දෙමාපියන්ට, මඩු ගන්න ගුරුවරුන්ට, අද දවසේ මට උදව් කරපු හැම දෙනාටම ස්තුතියි කියලා මේ නිින්දට යනකොට ස්තුතිය කියන මැජික් වර්ඩ් එක. ඔබ ස්තුතියි කියන විශ්වයෙන් ඔබට එන්නේ ස්තුතිය කියන එක. ඒකට කියනවා law of attraction කියලා. ඒක වෙනම පාඩමක්. ඒ නිසා ඔබ නිරන්තරයෙන්ම හොඳ දේවල් විශ්වයට දෙන්න. ඒතර විශ්වයෙන් පෙරලා ඔබට හොඳ දේවල් ලැබෙනවා. ඒ නිසා ඔබ ඒ විදියට හොඳ සැහැල්ලු මනසකින් යුතුව ඔබ නිින්දට යන්න. ඔබ නිින්දට ගිහිල්ලා මොකද්ද ඔබ නැගිටින්න ඕන කියලාද? ඔබ නැගිටින්න ඕන කියලාද? අරමා කිව් වෙලාවට. ඒ කියන්නේ 4:00මාරත් 5යි කාලත් අතර. ඉතින් ඔබ පැය 6ක් පැය 8ක් සුවදායි නිින්දකින් පසු ඔබ මා කිව් වෙලාවට නැගිටලා මා මේ කියපු වෙලාවට ඔබ දවස ගත කරනවා නම් ඔබට ලස්සන නිරෝගී ජීවිතයක් ඔබට ලැබෙනවා.
ඒ නිසා ඔන්න ඕක තමයි මම දවසක අන්තිම ටිකක් වේගින් ගියා. මොකද කාලය වෙලාව අපිට හරස් වුණා. ඒ නිසා පුංචි කවියක් තියෙනවා. මොකද්ද? ගැමුණු කාලයේ සිටිය මුත්තෙක් ආවොතින් අප දෙස බලා මොකද රාලේ නුඹලතුන් කුදු ගැහුනේ සිංහලයොත් වෙලා පනට ආලේ ඇතොත් රොඩුපිටි පාම්පිටි මත්පැන් ඉවතලා පරණතාලේ ලෙසට කණුගුණු කියා යයි කඳුළු සලා ගැමුණු කාලේ සිටිය 100 කෙනෙක් આવොත් එයාට ඇඬෙනවා දැන් මේ අපි මේ කන බොන විදිය දැකලා ඒක නිසා මම හිතන අපිට දැන් වැටෙන්නේ අපිට මොකද්ද වෙලා තියෙන්නේ කියලා ඒක නිසා ආදරෙන් ඉල්ලනවා මොකද්ද මේ ඔබේ දිනචර්යාව සුවචර්යාව බවට පත් කරගන්න මා මේ කිව් විදිහට ඔබේ දවස ගෙවන්න ගෙවෙන හැම දවසම ඔබ මේ විදිහට ගත කරනවා ඔබට ලස්සන නිරෝගී හොඳ පෞල් ජීවිතයක් වගේම හොඳ ජීවිතයක් ඔබට අනිවාර්යෙන්ම ලැබෙනවා. ඒකට ඔබ කරන කියන හැම දෙයක් ඔබට සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. එහෙනම් ප්‍රාර්ථනා කරනවා කවදාවත් කිසිම දිනක කිසිම වෙලාවක ඔබට කිසිම ලෙඩක් හැදෙන්න එපා කරගෙන හැමදේම සාර්ථකව ප්‍රාර්ථනා කරනවා. හිතායු සුඛායු දීර්ඝායු ප්‍රාර්ථනා කරමින් ඉස්සුදිවන්ත වෙන අපේ ලියෝ ක්ලබ් එකේ මට ආරාධනා කර අපේ ප්‍රවීන් පුතා සහලියෝ ක්ලබ්ගේ සිල් දෙනාටත් ඒ වගේම බාලදක්ෂ මතන්නේ සමාජයේ මීගම වෙන්න ඕනේ මීගමේ සියලුම සහභාගී කරපු දෙනාට ඒ වගේම සහභාගී වෙච්ච සියලුම ඔබගේ කාලය අද දෙසෙන්සුරාදා දවස ඔබේ කාලය කැප කරලා මේ දේශනය අහගෙන හිටියට බේරිස්සන් දෙන ඒ වගේම අපේ සෞඛ්‍ය දේශීය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමිය එතුමි ගීතාමනී මහත්මිය මෙතනට එතුමිටත් මේ අනුග්‍රහය දැක්වීම සම්බන්ධයෙන් ඉතා බෙහෙවින් විශ්වාස දෙනවා. මොකද එතුමිය බෙහෙවින්ම රටේ මිනිස්සු නිරෝගී කරන්න අප කැප වෙලා වෙහස මහන්සි වෙන මේ ලේකම්වරියක්. ඒ නිසා එතුමිටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. සියලු දෙනාටම එහෙනම් හිතාය සුඛාය දීර්ඝායු ප්‍රාර්ථනා කරමින් නැවත දවසක අපි මේ වගේ වැඩසටහනකින් හම්බෙන්න ප්‍රාර්ථනා කරමින් එහෙනම් සමුගන්නවා සියලු දෙනාටම ස්තුතියි. ස්තුතියි වෛද්‍යතුමනි. සුවධර්ණී සුවචර්යා වැඩසටහන සඳහා අද දින අපට ශ්‍රමදායකත්වය ලබා දුන් ප්‍රජා වෛද්‍ය නිලධාරී වෛද්‍ය සේනක සුසිත ගමගේ මහතාට අපගේ ගෞරවනීය ස්තුතිය පළ කර සිටිනවා. එසේම මෙම වැඩසටහන සඳහා අනුමැතිය ලබා දුන් දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධනය සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ගීතාමනී කරුණාරත්න මහත්මියට අපගේ ස්තුතිය පුද කරනවා. එමෙන්ම ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමේ නියෝජ්‍ය බාලදක්ෂ කොමසාරිස් ජනප්‍රිත් ප්‍රනාන්දු මහතාත් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමේ මීගමෝ ශාඛා බාලදක්ෂ කොමසාරිස් ලක්ෂාන් පෙරේරා මහතාත් ශ්‍රී ලංකා රැජිනහා ජනාධිපති බාලදක්ෂ සංගමේ සභාපති තුෂාර සුමනසේකර මහතාටත් ලේකම් සුජීව ජයවර්ධන මහතාටත් අප බෙහෙවින්ම ස්තුතිවන්ත වී සිටිනවා මෙම අවස්ථාව සඳහා දායකත්වය ලබා දීම වෙනුවෙන්. මෙම වැඩසටහනේ සංවිධායකවරුන් ලෙස කටයුතු කළ තලංගම් මාලබේ ලියෝ සමාජය, ශ්‍රී ලංකා රැජිනහා ජනාධිපති බාලදක්ෂ සංසදය හා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමේ මීගමෝ ශාඛාව නියෝජනය කරමින් මේ සඳහා එක් වූ සියලුම සමාජිකයන් මෙන්ම ලියෝවරුන් බාලදක්ෂයන් ඇතුළු මෙම වැඩසටහන සඳහා සහභාගී වූ සියලු දෙනාට අප ස්තුතිය පුද කරනවා. අවසාන වශයෙන් මෙම වැඩසටහනේ සාර්ථකත්වය වෙනුවෙන් තාක්ෂණික දායකත්වය ලබා දුන් අවිස්සාවෙල්ල ලියෝ සමාජයටත් අපගේ ස්තුතිය පුද කරනවා. ස්තුතියි. questions answers will